හොඳයි. අයබෝන්. හොඳයි අපි අද කතා කරන මාතෘකාව තමයි පුතා මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳව ඔයගලන්ට හඳුන්වලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. මාතෘකාව මෙහෙයුම් කළමනාකරණය ඔබේ අතේ ඇති මෙන්න මේ නිබන්ධනේ මේ මෙහෙයුම් කළමනාකරණ දාලා නිබන්ධනේ පිටු 44ක ලොකු නිබන්ධනයක්. පිටු 44ක් තියෙනවා අපිට ඉවර ගන්න. සාමාන්‍යයෙන් මේක ඉවර ගන්න වීඩියෝ 5ක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හරිද? මම වීඩියෝ ටික එක දිගට ටක් ගාලා දානවා. පුතාලා ඉක්මනට බලලා නිබන්ධනය සම්පූර්ණ කරගන්න ඕනේ. හරි. ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරමු දරුවනේ මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියන කාරණය. දැන් ඉස්සර ආයතනවල මෙහෙයුම් කළමනාකරණය කියන වචනේ වෙනුවට ආයතනවල පාවිච්චි වුණේ නිෂ්පාදන කළමනාකරණය කියන වචනේ. නිෂ්පාදන කළමනාකරණය මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ දෙකම එක වගේ වචන දෙකක් තමයි. මොකද අර කාලයක් යනකොට වචන පොඩ්ඩක් අලුත් වෙනවනේ. නේද? දැන් අම්මා අප්පච්චි අම්මණ්ඩි කියන ඒවා අම්මා තාත්තා වුණා. දැන් අම්මි තාත්ති වෙලා දිනවා. තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. පපා ඩඩා කියලා සමහර තාත්තට කියනවා. ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන නිෂ්පාදන කළමනාකරණය කියන වචනේ ඇවිල්ලා ටිකක් පරණයි දැන්. ඒ වෙනුවට තමයි මෙහෙයුම් කළමනාකරණය කියන එක පාවිච්චි කරන්නේ. එතකොට ආයතනයක මෙහෙයුම් කටයුතු කියලා කියන්නේ ආයතනයක තියෙන නිෂ්පාදන කටයුතු වලට. අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි මෙහෙයුම් කටයුත්තක් කියලා සාමාන්‍යයෙන් අපි සැලකන්නේ. එතකොට අපි දන්නවා නිෂ්පාදන ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක තියෙනවා ප්‍රධාන මූලිකාංග තුනක්. මොනවාද මේ මූලිකාංග තුන? මොනවාද මේ මූලිකාංග තුන? යෙදවුම් තියෙනවා. ඊට පස්සේ පරිවර්තනය තියෙනවා. ඒ වගේම නිමවුම් තියෙනවා. ඔන්න ඕක තමයි ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක තියෙන මේ ප්‍රධාන කාර්යයන්. මේ නිෂ්පාදන ක්‍රියාවලියට වර්තමානදී පුතේ අපි වටිනාකම් දාමය කියලාත් කියනවා. මේකට අපි කියනවා මොකද්ද? වැලියු චේන් එක වටිනාකම් දාමය කියලා. ඒකට හේතුව අපි නිෂ්පාදන ක්‍රියාවලියකට ඇතුළත් කරන යෙදවුම් තියෙනවනේ. මේ නිෂ්පාදන ක්‍රියාවලියකට ඇතුළත් කරන යෙදවුම් අපිට පුළුවන් අපි මේ යෙදවුම් පරිවර්තනය කරලා පාරිභෝගිකයට වටිනාකමක් ලබා දෙන නිමවුමක් තමයි හදන්නේ. පාරිභෝගික වටිනාකමක් ලබා දෙන නිමවුමක් තමයි අපි නිර්මාණය කරන්නේ. ඒක තමයි ඒකට වටිනාකම් දාමයක් කියලා කියන්නේ. වටිනාකම් දාමයක් කියලා කියන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ පාරිභෝගිකයට ලබා දෙන භාණ්ඩේ ලබා දෙන වටිනාකම නිෂ්පාදන ක්‍රියාවලින් වැඩි වෙන හින්දා නිෂ්පාදන ක්‍රියාවට වර්තමානයේදී පාවිච්චි කරන වචන තමයි වටිනාකම් දාමය කියන වචනේ. එතකොට දැන් අපි දන්නවා යෙදවුම් ගත්තාම ළමයිනේ දරුවනේ දැන් අපිට දැන් අපි හිතමුකෝ දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ශ්‍රමය තියෙනවා. ඒ වගේම භූමිය තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය තියෙනවා. ඒ වගේම ව්‍යවසාය අලුතෙන් එකව වෙච්ච කාලය, ඒ වගේම දැනුම, ඒ වගේම තොරතුරු වගේ දේවල්. තොරතුරු වගේ මෙන්න මේවා තමයි යෙදවුම් කියලා වර්තමානයේදී සැලකන්නේ. ඉතින් මේ යෙදවුම් අපි ඊට පස්සේ පරිවර්තනය කරනවා. පරිවර්තනය කරනකොට අපි විවිධ මේ කියන්නේ තාක්ෂණය භාවිත කිරීම කරනවා. හරි? ක්‍රම හා විධි භාවිත කිරීම කරනවා. හරි? ඒ වගේම විවිධ ක්‍රියාපටිපාටි භාවිත කිරීම කරනවා. ක්‍රියාපටිපාටි භාවිත කිරීම කරනවා. ඒ වගේම දැනුම භාවිත කිරීම කරනවා. දැනුම යෙදවීම කරනවා. එහෙම කළා ඒ තියෙන යෙදවුම් ටික අපි මේ ආශ්‍රයෙන් පරිවර්තනය කළා නිමවුමක් බවට, ඒ කියන්නේ පාරිභෝගිකයට වටිනාකමක් දෙන්න පුළුවන් විදිහේ භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරනවා. මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය හොඳින් සැලසුම් කළා, සංවිධානය කළා, මෙහෙवला පාලනය කරනවා නම් අපි ඒකට කියනවා මෙහෙයුම් කළමනාකරණයක් කියලා. ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත සීළු දේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කිරීමට අපි කියනවා වටිනාකම් දාමයක් කියලා. මේ නිෂ්පාදන කළමනාකරණයක් කියලා. එතකොට පුතාලා මේ නිෂ්පාදන කළමනාකරණයට මෙතන මෙහෙයුම් කළමනාකරණයට වර්තමානයේදී අයිති ප්‍රධාන වැඩ කටයුතු තියෙනවා 5. මොනවාද මේ වැඩ කටයුතු? එකක් තමයි නිෂ්පාදන සැලසුම්කරණය. එකක් නිෂ්පාදන සැලසුම්කරණය. අනිත් එක තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය. ඒ වගේම ද්‍රව්‍ය මිලදී ගැනීම. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන කටයුතු. ඒ වගේම නිෂ්පාදන පාලනය.
නිෂ්පාදන පාලනය. මෙන්න මේ වැඩ පහ තමයි මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රධාන මූලිකාංග කියලා අපි වර්තමානයේදී සලකන්නේ. හරි? right. දැන් අනිත් එක දැන් මට කියලා දෙන්න බැරිනවා. දැන් සාමාන්‍යයෙන් පුතා ආයතනයක් විසින් භාවිතා කරන ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලි වර්ග තියෙනවා දෙකක්. මේ නිෂ්පාදන ක්‍රියාවලියක් මේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලි තියෙන වර්ග දෙකක්. එකක් තමයි විශ්ලේෂණ ක්‍රියාවලිය තියෙනවා. විශ්ලේෂණ ක්‍රියාවලිය අනිත් එක තමයි සංශ්ලේෂණ ක්‍රියාවලිය තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලි වර්ග දෙක විශ්ලේෂණ ක්‍රියාවලිය සහ සංශ්ලේෂණ ක්‍රියාවලිය. විශ්ලේෂණයක් කරනවා කියලා කියන්නේ කොටස් වලට වෙන් කරන එකට අපි කියනවා විශ්ලේෂණයක් කියලා. කොටස් වලට වෙන් කරනවා නම් ඒකට අපි කියනවා විශ්ලේෂණයක් කියලා. ඒ වෙන් කරපු කොටස් එකට එකතු කරනවා නම් අන්න ඒකට අපි කියනවා සංශ්ලේෂණයක් කියලා. දැන් ඔයා බලන්නකෝ වඩු මඩුවක් බලන්නකෝ. හරි වඩු මඩුවකට ගියාම ඒ වඩු මඩුවේ දැව කඳන් ගෙනල්ලා ඒවා ලෑලි බවට ලෑලි වලට ඉරනවා. ඒ එක දැන් අපි එක දැව කඳක් ගත්තාම ගහක් දැව කඳක් ගත්තාම මේකෙන් ඉස්සලා හරි හතරස් කුට්ටියක් කපා ගන්නවා. මේ ඉවත් වෙන මේ වගේ කෑලි තියෙනවනේ මේවට අපි කියනවා පිටපළු කියලා. පිටපළු නිෂ්පාදනය කරනවා. මේ ඊට පස්සේ මේවා ලෑලි වලට මෙහෙම ඉරනවා. හරි ලෑලි ඉරනවා. ඒ කියන්නේ පිටපළු තියෙනවා, ලෑලි තියෙනවා, පරාල තියෙනවා, රීප්ප තියෙනවා, පොඩි කලම්ප කෑලි තියෙනවා, ලී කුඩු තියෙනවා. ඒ වගේ විවිධ මේ කඳක් ගෙනාම මේ කඳ කෑලි වලට වෙන් කරනවා. ඒතර ලී මඩුවකින් සාමාන්‍යයෙන් කරන්නේ පුතා විශ්ලේෂණ ක්‍රියාවලියක් තමයි ඒගොල්ලෝ කරන්නේ. සෝරි මේ බඩු මඩුව නෙමෙයි ලී මඩුවකින්. හරිද? හැබැයි ඕක වඩු මඩුවකට ගියාට පස්සේ වඩු මඩුවේ මොකද කරන්නේ? මේසයක් හදනවා නම් ඕකේ ලෑලි තියෙනවා, රීප්ප තියෙනවා, පරාල කෑලි තියෙනවා, කකුලේ මදනවා ලොකු පරාල වගේ කෑලි වල. කලම්ප කෑලි තියෙනවා. නේ? ලී ඇන තියෙනවා. ඉතින් මේ වගේ මේ පුළුවන් තරම් ඒගොල්ලෝ මේ ලී කියන්නේ දැවවල කොටස් භාවිතා කරලා තමයි මේව නිෂ්පාදන කටයුතු විදියට කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පුතාලා වඩු මඩුවක් ගත්තාම ඒකේ තියෙන එකතු කිරීමේ ක්‍රියාවලිය නැත්නම් එකලස් කිරීමේ ක්‍රියාවලිය සංශ්ලේෂණ ක්‍රියාවලිය. හැබැයි අපි ගත්තාම මේ ලීරණ තනක් ගත්තාම එතන තියෙන්නේ අනිවාර්යයෙන් මොකක්ද? විශ්ලේෂණ ක්‍රියාවලිය. අන්න ඒකයි ඒ දෙකේ තියෙන මූලික වෙනස වෙන්නේ. හරි? සංශ්ලේෂණ ක්‍රියාවලිය සහ විශ්ලේෂණ ක්‍රියාවලිය. දැන් අපි දැක්කහම සමහරවිට ඔය අපිකෝ එකට කීල්ස් එකට එහෙම ගියාම සම්පූර්ණ කුකුල එක්ක ගන්නත් පුළුවන්. නේ සම්පූර්ණ කුකුල එක්ක ගන්නත් පුළුවන් නැත්නම් විශ්ලේෂණය කරපු කුකුල එක්ක ගන්නත් පුළුවන්. විශ්ලේෂණය කරනවා කියන්නේ දැන් ඒගොල්ලන්ගේ වින්ග්ස් දෙක වෙනම තියෙනවා. හරි තයි දෙක වෙනම තියෙනවා. බ්‍රෙස්ට් එක වෙනම තියෙනවා. නෙක් එක වෙනම තියෙනවා. ගිසා ඩරම කෑලි වලට කඩලා තියෙන්නේ. කෑලි වලට කැඩුවොත් ඒකට කියනවා විශ්ලේෂණ ක්‍රියාවලිය කියලා. ඔන්නෝමයි නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වර්ග දෙක වෙන්නේ. දැන් අපි දන්නවා නිෂ්පාදන ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද? ඒක යෙදවුම් පරිවර්තනය කළ නිමවුම් ගන්න දෙයක්. ඒක ඇතුළේ තියෙන ප්‍රධාන මූලිකාංග මොනවද? ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරණයට ඉති ප්‍රධාන වැඩ පහක් තියෙනවා. මේ ප්‍රධාන වැඩ පහ කොහොමද එන්නේ? ඊට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය වර්ග දෙකක් තියෙනවා. විශ්ලේෂණ ක්‍රියාවලිය සහ සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන කාරණාවන් පිළිබඳව දන්න. හොඳයි අපි නෝට් එක චුට්ටක් කියවමු බලන්න දරුවනේ දැන්. අපි නෝට් එක පොඩ්ඩක් කියවමු බලන්න. පිටුවංක 2 පිටුවංක 3 ඒ දෙකට යමු. බලන්න නිෂ්පාදනය යන පදයෙන් බොහෝ දෙනෙක් අදහස් කරන්නේ කර්මාන්ත ශාලාවක් තුල භාණ්ඩ හා සේවා කර්මාශාලාවක යන්ත්‍ර සූත්‍ර හා වෙනස් සේවකින් යොදා ගැනීමේ මෝටර රථ පරිගණක ගෘහ භාණ්ඩ වැනි ස්පර්ශ භාණ්ඩ එකලස් කිරීමේ කාර්යයක් ලෙසය. ස්පර්ශ භාණ්ඩ සකස් කිරීම ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන්නේ මැනුෆැක්චරින් ලෙසය. ප්‍රොඩක්ෂන් සහ මැනුෆැක්චරින් යන පද දෙකම අර්ථයෙන් බොහෝ දෙනෙක් භාවිත කරන ලදී. නමුත් පසු කාලයේදී සේවා පදනම් කරගත් ව්‍යාපාරවල වර්ධනය හා වැදගත්කම නිසා ප්‍රොඩක්ෂන් යන පදේ භාණ්ඩ හා සේවා සැකසීමට යොදා ගන්න ලදී. දැන් ප්‍රොඩක්ෂන් කියන මැනුෆැක්චරින් කියලා කියන්නේ භාණ්ඩ විතරක් හදනවා නම් මැනුෆැක්චරින්. ප්‍රොඩක්ෂන් කියන වචනේ භාණ්ඩයි සේවයි දෙකටම පාවිච්චි කරනවා. ඒකයි ඔය මැනුෆැක්චරින් සහ ප්‍රොඩක්ෂන් කියන දෙකේ අර්ථය වෙන්නේ. මේ අනුව නිෂ්පාදනය යන පදේ අර්ථය පහත සඳහන් ලෙස දක්වමු. සම්පත්තිවත් යෙදවුම් පුද්ගලයන්ට පුද්ගලයන්ගේ අවශ්‍යතා හෝ උවමනා සම්පත්තිවත් යෙදවුම් පුද්ගලයන්ට අවශ්‍ය වූ උමනා භාණ්ඩ හා සේවා හෙවත් නිමවුම් බවට පරිවර්තනය කිරීම නිෂ්පාදනය. සම්පත් භාවිතා කරලා භාණ්ඩ හා සේවා හදනවා නම් ඒවා නිෂ්පාදනය කියලා තමයි කියන්න පුළුවන්. හයිලයිට් කරගන්න. රයිට් පරිවර්තනය මේ ක්‍රියාවලියක් විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. ඒවා පහත සටහනින් අවබෝධ කරගන්න පුළුවන්. යෙදවුම් තියෙනවා, පරිවර්තනය තියෙනවා, නිමවුම් තියෙනවා.
හරි. ඊට සඳහන් පරිවර්තන ක්‍රියාවලියෙහිවත් නිෂ්පාදනයේ ක්‍රමවත් හැසිරීමේ පුළුල් කාර්යභාරයේ වර්තමානයේදී හඳුන්වන්නේ මෙහෙයුම් කළමනාකරණය ලෙසය. සරලව සඳහන් කරන්නේ නම් ආයතනයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සම්බන්ධ වන සියලු කාර්යයන් මෙහෙයුම් කළමනාකරණයට අයත් වේ. ඊරිගා ගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී සම්බන්ධ වන සියලු කාර්යයන් මෙහෙයුම් කළමනාකරණයට අයත් වේ. right බලන්න ආයතනයේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හෝ සේවා වෙළඳපළ අවශ්‍යතා උමනාවලට ගැලපෙන ලෙසත් ලාභදායී ලෙසත් පවතින්නේ යන්න මෙහෙයුම් කළමනාකරණ අවබෝධ කරගත යුතුය. සාධාරණ පිරිවැයක් යටතේ ගුණාත්මක භාණ්ඩ හා සේවා අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට නිපදවීම පිළිබඳ මොවුන් වක්කිය යුතුය. right ඒ කියන්නේ ප්‍රමාණවත් සැපයුමක් දෙන එක තමයි ආයතනයක මෙහෙයුම් අංශයේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ ඉල්ලුමට සැපයුම නිර්මාණය කරන එක තමයි මෙහෙයුම් අංශයේ කාර්යභාරය වෙන්නේ. හරිද? right පරිවර්තන ක්‍රියාවලිය සහ වටිනාකම් දාමය. කුඩා තේපැන් ශාලාව විසිට මෝටරත නිපදවන විශාල කර්මාශාලාව දක්වා වූ සියලුම ව්‍යාපාර උත්සාහ කරන්නේ යෙදවුම් ගනුදෙනුකරුවන්ට මිලදී ගැනීමට උවමනා භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් වටිනාකමක් නිර්මාණය කිරීමටයි. නැතහොත් යෙදවුම් වලට වටිනාකමක් එකතු කිරීමටයි. ඉරිගා ගන්න යෙදවුම් වලට වටිනාකමක් එකතු කිරීමටයි. ආයතනික වටිනාකම් දාමේ හරයවන්නේ ඉහතකී පරිවර්තන ක්‍රියාවලියයි. පරිවර්තන ක්‍රියාවට සහාය වන අලෙවිකරණයේ ගිණුම්කරණයේ මානව සම්පත් සියලු ව්‍යාපාර කාරණ මේ වටිනාකම් දාමයට තුලත් කරන්න පුළුවන්. හරි බලන්න සම්පත්තිවත් යෙදවුම් භාණ්ඩ හා සේවා හේවත් නියෝම් බවට පත් කිරීමේදී වටිනාකමක් ඒකට එකතු වෙනවා. හයිලයිට් කරගන්න. යෙදවුම් පරිවර්තනය කරනකොට වටිනාකමක් එකතු වෙනවා කියන එක හයිලයිට් කරගන්න. right පරිවර්තන ක්‍රියාවලියේ ස්පර්ශ භාණ්ඩ වලට මෙන්ම අස්පෘශ්‍ය සේවා වලට අදාළ වේ. නිසුණක් ලෙස ඇඳුම් පැළඳුම් නිපදවන ආයතනයක් ගැන සිතා බලන්න. මෙවැනි ආයතනයක් රෙදි නූල් බොත්තම් වැනි ද්‍රව්‍ය උපකරණ සේවකින් වැනි යෙදවුම් භාවිතා කරලා කමිස බවට පරිවර්තනය කරනවා. මේ ආකාරයෙන්ම සේවා සපයන ආයතනයක් ගැන සිතා බලන්න. නිසුණක් ලෙස මගී ප්‍රවාහන සේවා සපයන ගුවන් සේවා ආයතනයක පරිවර්තන ක්‍රියාවලිය පහත සඳහන් කරමු. right බලන්න විනාඩියක් කරා. හරිද? දැක්කනේ භාණ්ඩ වලට වගේම සේවා වලටත් පරිවර්තන ක්‍රියාවලියක් තියෙනවා. right බලන්න යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ මූලික ක්‍රම දෙකක් දැකිය හැක. එතන වරහන් ඇතුළේ ලියන්න පරිවර්තන ක්‍රියාවලීන් වර්ග කියලා. පරිවර්තන ක්‍රියාවලීන් වර්ග. පරිවර්තන ක්‍රියාවලින් වර්ග. right පුතේ දන්නවනේ දැන් පරිවර්තන ක්‍රියාවලින් වර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි සංශ්ලේෂණ ක්‍රියාවලිය, අනිත් එක තමයි විශ්ලේෂණ ක්‍රියාවලිය. ඒ විශ්ලේෂණ ක්‍රියාවලියදී වෙන්නේ විවිධ කොටස් හදනවා. එක අමුද්‍රව්‍යයක් භාවිතා කරලා විවිධ කොටස් හදනවා. සංශ්ලේෂණ ක්‍රියාවලියට එකලස් කිරීමේ ක්‍රියාවලිය කියලා කියනවා. එතෙන්දි කරන්නේ එක එක තැන්වල නිෂ්පාදනය කරපු දේවල් එකට එකතු කරලා එක භාණ්ඩයක් හදන එක තමයි එතෙන්දි වෙන්නේ. හරි විශ්ලේෂණ ක්‍රමය බලන්න. මේින අදහස් කරන්නේ එකම ද්‍රව්‍යයක් විවිධ උපනිෂ්පාත සහ හැඩතල සහිත නිම කිරීම බවට පත් කිරීම. හයිලයිට් කරගන්න. එක අමුද්‍රව්‍යයක් භාවිතා කරලා විවිධ දේවල් හදන එකට තමයි විශ්ලේෂණ ක්‍රියාවලිය කියලා කියන්නේ. එනම් මූලික අමුද්‍රව්‍යයේ හැඩය වෙනස් කරමින් විවිධ ස්වරූපයේ ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමයි. නිදසුනක් ලෙස යකඩ විවිධ ප්‍රමාණයේ වානයේ තහඩු බවට පත් කිරීම. උදාහරණ දැව වලට ලෑලි පරාල් දීපැණි ස්වරූපයකට පත් කිරීම උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. එකම අමුද්‍රව්‍යයේ කොටස් වලට වෙන් කරනවා නම් ඒක විශ්ලේෂණ ක්‍රියාවලිය. හරි සංශ්ලේෂණ ක්‍රියාවලිය නැත්නම් එකලස් කිරීම ක්‍රියාවලිය බලන්න. මේින අදහස් කරන්නේ ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් හෝ උපකොටස් ඒකාබද්ධ කර නිමි භාණ්ඩයක් සකස් කිරීමයි. ඉරිගා ගන්න උපකොටස් ඒකාබද්ධ කර
නිවි භාණ්ඩයක් සකස් කිරීමයි. නිර්සුණක් ලෙස විවිධ හැඩතල යටතේ ලී හා වෙනත් ද්‍රව්‍ය සම්බන්ධ කරමින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම දකින්න පුළුවන්. රයිට්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම දකින්න පුළුවන්. හරි. හරි, සේවා නිෂ්පාදනයේ විශේෂතා කියන එක පුතාලා පොඩ්ඩක් කියව ගන්න තනියම. ඒ නෝට් එක එච්චර ලොකුවට වැදගත් නෑ. භාණ්ඩ වගේ නෙමේ සේවාවල දැන් උදාහරණ තමයි දීලා තියෙන්නේ. හරිද? ඒ වගුව සම්පූර්ණයෙන්ම කියව ගන්න නිකන් සාමාන්‍යයෙන් කියව ගන්න. සේවා නිෂ්පාදනයේ තියෙන විශේෂතාවය තමයි භාණ්ඩ වගේ සේවා ගබඩා කරන්න බෑ. හරි, භාණ්ඩයක් වෙන කෙනෙක් ලවා හරි ගෙන්න ගන්න පුළුවන්. හැබැයි සේවාවක් කරද්දී අදාළ පුද්ගලයාම යන්න ඕනේ. දැන් උදාහරණයක් වෛද්‍යවරයෙක් ගාවට මට ලෙඩක් හැදලා තියෙනවා නම් අපේ අම්මා වේවලා හරියන්නේ නැහැ නේ. මමම යන්න ඕනේ. නේ? එතකොට මේ සේවා සැපීමේදී සේවා සපයන්නා සහ මේ සේවා ගැනුම්කරු කියන දෙන්න සම්මුඛ වෙන්න ඕනේ. ඒ කියන්නේ එකට සම්බන්ධ වෙන්න ඕනේ. හරි, සේවාවක් කියන එක ගබඩා කරලා පාවිච්චි කරන්න බෑ. හරි, ඒ වගේ මේ ලක්ෂණ තියෙනවා. ඒ ටික පුතාලා පොඩ්ඩක් තනියම කියව ගන්න ඕන පිටු අංක 4ට වෙනකම්. හරි? ඉවරයක් වෙනකම්. හරි. හොඳයි, අපි එනම් පස්වෙනි පිටුවට යමු. නිෂ්පාදනය කියන එක ලියන්න මෙහෙම. යෙදවුම් පරිවර්තනය කර යෙදවුම් පරිවර්තනය කර යෙදවුම් පරිවර්තනය කර නිමවුම් බිහි කිරීමේ ක්‍රියාවලියයි. නිමවුම් බිහි කිරීමේ ක්‍රියාවලියයි. නිමවුම් බිහි කිරීමේ ක්‍රියාවලියයි. හරි. ඊට පස්සේ බලන්න ඒකම නෝට් එකේ තියෙන නම් පුද්ගල අවශ්‍යතා වුමනා ඉටු කිරීම සඳහා යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. නිෂ්පාදනයේ අවසාන ප්‍රතිඵලයේ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි. ඉරිගහ ගන්න නිෂ්පාදනයේ අවසාන ප්‍රතිඵලයේ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි. මේ නිසා නිෂ්පාදන සීතේදී නිෂ්පාදන සීතේ කියන්නේ නිෂ්පාදනයේ කියන වැඩේ කාර්යභාරය වෙන්නේ වක්කීම වෙන්නේ ඉල්ලුම සපුරාලීමට සමත් සැපයුමක් නිර්මාණය. ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් ගෙදර කුස්සිය උයන්නේ අම්මා දැනගන්න ඕනේ ගෙදර ඉන්න කට්ටියට ඇති වෙන්න බත් උයන්නේ. බත් මදි වුණොත් ගෙදර යහනවා සෙල්ලම් බත් දිව්වේ කියලා. නේ? ඒක නිසා දැන් සමහර අය මේ දවස්වල ඕගොල්ලෝ ගෙදර ඉන්න ඉඳන් සමහරට ගෙදරට බත් මදි වෙනවා. මොකද 3 වේලක් නෙමෙයි තියෙන්නේ 6-7 වේලක් ඉන්නවා ගෙදර ඉන්නකොට සමහර අයට. නේ? එතකොට ඉල්ලුම සපුරාලන්න සැපයුමක් නිර්මාණය කරන එක තමයි මේ මෙහෙයුම් කළමනාකරණයේ මූලික වගකීම වෙන්නේ. ඒක හයිලයිට් කරගන්න. හරි. ඊට පස්සේ දැන් මම පුතාලට කිව්වා මෙහෙයුම් කළමනාකරණයට අයිති ප්‍රධාන වැඩ කීපයක් තියෙනවා. නිෂ්පාදන සැලසුම්කරණය, ඉංජිනේරුකරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, පර්යේෂණ සංවාදන, නිෂ්පාදන පාලනය කියන එක. දැන් ඔතන ওই රූපසටහනේ දාලා තියෙන්නේ නිෂ්පාදන කටයුතු නිෂ්පාදන කළමනාකරණයට අයිති ක්‍රියාකාරකම් ටික සහ ඒවට අයිති උපකාරයන් ටික. ඔය ඉස්සලා මේ කොටුව ඇතුලේ තියෙන කොටු කරලා තියෙන නිෂ්පාදන ඉංජිනේරුකරණය, සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ හා සංවාදන කියන ඒවා හයිලයිට් කරගන්න. ඒ ටික හයිලයිට් කරගන්න. ඊට පස්සේ ඔය ක්‍රියාකාරකම් කියලා තියෙන එතන ඉඳන් උඩට බලන්න. ක්‍රියාකාරකම් තියෙන එතන ඉඳන් උඩට බලන්න. ඒතකොට තමයි මේක තේරුම් ගන්න ලේසි. ඒතර ඔය ක්‍රියාකාරකම් වල උඩින් තියෙනවා නිෂ්පාදනය කියන වචනේ. ඊට උඩින් තියෙනවා බලපෑම් කියන වචනේ. ඒකේ තේරුම තමයි පුතේ නිෂ්පාදන කටයුතු වලට බලපෑම් කරන සාධක තියෙනවා. දැන් උදාහරණයක් තමයි ඇනෝම්. ඇනෝම් ප්‍රමාණය වැඩි නම් නිෂ්පාදනය අපි වැඩි කරනවා. නීතිමය වෙනස්කම්. දැන් පොලිතීන් වලට නීතියක් දාලා තිනවා එකපාරක් පාවිච්චි කරන්න පුළුවන් පොලිතීන් නැවත නැවත භාවිත කරන්න බැරි විදිහට පාවිච්චි කරන පොලිතීන් භාවිතය තහනම් කියලා. එතකොට එකපාරක් පාවිච්චි කළා එක පරිසරයට මුදාහරින්න. එතකොට මේ වගේ පොලිතීන් හදන ආයතන වලට ඒක ආයි හදන්න බැරි වෙනවා. නීතිමය වෙනස්කම් නිෂ්පාදනය කිරී බලපෑම් එල්ල කරනවා. නව තාක්ෂණයේ දියුණු වුණාම නිෂ්පාදන ධාරිතාවයෙන් වැඩි වෙනවා. කොස්ට් එක අඩු වෙනවා. නිෂ්පාදන සේවක ඉවත් කරන්න. ඒතර නිෂ්පාදන කටයුතු වල බලපෑම් වෙනවා නව තාක්ෂණය කියන එක. පිරිවැය වෙනස් වීම නේ.
දැන් කවදාකවත් සාමාන්‍යයෙන් ඔය මේ දවල්ට රයිස් ඇන් කරි තියෙන කඩවල් වල මේ කැරට් මේ බෝංචි වගේ ඒවා ටිකක් උයලා තියෙනවා අඩුයි. ඒකට හේතුව ඒවා මිල ටිකක් අධිකයි. ඒතර අඩු මිලකට ඒක භාණ්ඩ දෙන්න බැරි වෙනවා. හරිද? ඒතර ඒ වගේ මේ පිරිවැය වෙනස් වීමත් නිෂ්පාදනය කෙරෙහි බලපානවා. ඒ වගේම වෙළඳපොලේ වෙනස් වීම. වෙළඳපොල පාරිභෝගිකයාගේ රුචිය වෙනස් වුණොත්, වෙළඳපොලේ යම් යම් වෙනස්කම් ඇති වුණොත් අනිවාර්යයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි ඒවා බලපෑම් එල්ල කරන සාධක බවට පරිවර්තනය වෙනවා. ඒතර මේ බලපෑම් මත තමයි අපි නිෂ්පාදන ක්‍රියාකාරකම් පහ මෙන්න මේ ක්‍රියාකාරකම් පහ පවත්වාගෙන යන්නේ. ඒවැය තව උපකාරයන් තියෙනවා. ඒ උපකාරයන් අපි තව චුට්ටකින් බලමු. right. බලන්න question එකට යම් පරිවර්තන ක්‍රියාවලිය වටිනාකම් දාමින් ලෙසද හැඳින්වීමට හේතුව කුමක්ද කියලා අහනවා. මෙහෙම ලියන්න. පරිවර්තන ක්‍රියාවලියේදී සිදුවන්නේ විවිධ ක්‍රමවේද භාවිත කරමින් යෙදවුම් පරිවර්තනය කර පාරිභෝගිකයාට වටිනාකමක් ගෙන දිය හැකි නිමවුම් බිහි කිරීමයි. පාරිභෝගිකයාට වටිනාකමක් ගෙන දිය හැකි නිමවුම් බිහි කිරීමයි. එම නිසා වර්තමානයේදී පරිවර්තන ක්‍රියාවලියට වටිනාකම් දාමේ ලෙසද සඳහන් කරයි. right. තාම පාඩමේ මූලික කොටස් ටික පටන් ගත්තේ නැහැ. දැන් මේ ගියේ තාම නම් පේලිය විතරයි චිත්‍රපටි. හරි චිත්‍රපටියේ පටන් ගන්නෙ දැන් තමයි පුතා චිත්‍රපටිය පටන් ගන්නෙ. පාඩම පටන් ගන්නෙ දැන් මේ පාඩමේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි ඔය ගියේ. හරි. එතෙන්ද ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි දන්නවා පරිවර්තන ක්‍රියාවලියක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ප්‍රධාන කොටස් මොනවද? ඊට අමතරව පරිවර්තන ක්‍රියාවලි වර්ග දෙක මොනවද? නේ? භාණ්ඩ හා සේවාවල තියෙන සුවිශේෂීතා මොනවද? පරිවර්තන ක්‍රියාවලට ඇයි වටිනාකම දාමයක් කියලා කියන්නේ? ආදී කාරණාවන් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඊට අමතරව මෙහෙයුම් කළමනාකරණයට අයිති ප්‍රධාන වැඩ පහ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. හරි ඒවල තේරුම නෙමෙයි වැඩ පහ නම් කිරීම කියන එක අපිට දැන් පුළුවන්. හරි එහෙනම් පස්වෙනි පිටුවේ තියෙන මෙහෙයුම් කළමනාකරණය කියන කොටසට යමු. ව්‍යාපාර ආයතනයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා සම්බන්ධ සියලු කටයුතු මෙහෙයුම් කළමනාකරණ ලෙස හඳුන්වනවා. ව්‍යාපාරයක දෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධ සියලුම කටයුතු මෙහෙයුම් කළමනාකරණය කියලා තමයි හඳුන්වන්නේ. මේ සියලු කටයුතු හොඳින් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය කිරීම තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ. බලන්න මෙහෙයුම් පිටුවංක 6ට යන්න. මෙහෙයුම් කළමනාකරණයේ කාර්යභාරය වන්නේ මුදල්, ද්‍රව්‍ය, සේවක, යන්ත්‍ර, ගොඩනැගිලි, කාලය යනාදී සම්පත්තියවත් යෙදවුම් බගින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත නිමවුම් හෙවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. හරි එහෙනම් නිෂ්පාදන කළමනාකරණයේ ප්‍රධාන කාරණ පහ අපි ලියමු බලන්න. පළවෙනි එක නිෂ්පාදන සැලසුම්කරණය.
නිෂ්පාදන සැලසුම් කරණය. නිෂ්පාදන සැලසුම් කරණය. ඊට පස්සේ නිෂ්පාදන ඉංජිනේරුකරණය. නිෂ්පාදන ඉංජිනේරුකරණය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු. පර්යේෂණ හා සංවර්ධන කටයුතු. ඒ වගේම ද්‍රව්‍ය මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම. අන්තිම එක නිෂ්පාදන පාලනය. නිෂ්පාදන පාලනය. right question එකට යන්න. නිෂ්පාදන සීතයට පුතේ බලන්න මේ question ටික ඔයගොල්ලෝ කරන්න ඕනේ කලින්ම වීඩියෝ එක පෝස් කරලා question ටික කරන්න. කරලා ආපහු වීඩියෝ එක ඔන් කරලා ඉවරලා බලන්න උත්තර ටික. නිෂ්පාදන සීතයට අයත් කාර්යයක් නොවේ. මිල කිරීම මේක අලෙවිකරණට අයිති වැඩක්. නිෂ්පාදන කාර්යයක් ලෙස නොසලකී. බෙදා හැරි මේකත් අලෙවිකරණට අයිති. නිෂ්පාදන සීතයේදී සැලකිලිමත් වන්නේ ඉල්ලුම සපුරාලීම සඳහා සැපවීමක් නිර්මාණය කිරීමටයි. right. හරි. එමනම් අපි නිෂ්පාදන කළමනාකරණට අයිති විවිධ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරමු. හරි. නිෂ්පාදන කළමනාකරණට අයිති වැඩ පහෙන් පුතාලා පළවෙනිම වැඩේ තමයි නිෂ්පාදන ඔබේ සැලසුම් කරන්නේද ඉංජිනේරුකරණය. නිෂ්පාදන ඉංජිනේරුකරණය. නිෂ්පාදන ඉංජිනේරුකරණය පළවෙනිම වැඩේ. ඔයාලයි නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන මාතෘකාව තියෙන තැනට ගිහිල්ලා එතෙන්ට පුතාලා අංක 1 කියලා දාන්න. ඒක තමයි පළවෙනිම වැඩේ. හරි අපේ ටියුට් එකේ තියෙන පළවෙනි වැඩේ මුලින්ම වෙන්නේ සැලසුම් කරණය. හරි නිෂ්පාදන ඉංජිනේරුකරණය. මේක මාරුනාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඉංජිනේරුකරණයේදී මූලික වශයෙන්ම කරන්න පුතේ නිෂ්පාදන තාක්ෂණය තීරණය කිරීම, ඒ වගේම ක්‍රමෝපායන් තීරණය කිරීම යන ආදී දේවල් තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණයේදී වෙන්නේ. හරි ආයතනයේ කුමන තාක්ෂණය යටතේද නිෂ්පාදනය කරන්න ඕනේ කියන කාරණය සහ මේ ඒට අවශ්‍ය කරන ක්‍රම මොනවද කියන එක තීරණය කරන එක තමයි ඉංජිනේරුකරණයේදී වෙන්නේ. ඉංජිනේරුවා තමයි අවශ්‍ය කරන ද්‍රව්‍යවල තත්ත්වය අවශ්‍ය කරන ද්‍රව්‍යවල කියන්නේ අවශ්‍ය කරන ද්‍රව්‍ය තීරණය කරන්න යා. හරි අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ තීරණ ගන්න යා. ඒ කියන්නේ මොන අමුද්‍රව්‍ය දාලාද මේක නිෂ්පාදනය කරන්න කියන එක දන්නේ ඉංජිනේරුවරයා. එයා තමයි ද්‍රව්‍ය පිළිබඳ තීරණය ගන්න. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ නිෂ්පාදන කාලසටහන් සැකසීම කරන්න ඉංජිනේරුවරයා. ඒ කියන්නේ මොන වැඩේද මුලින් පටන් ගන්න ඕනේ. දැන් පාලමක් හදනවා නම් මුලින්ම කරන්න ඕනේ පාලමේ යකඩ ටික හදාගන්න එකද, කොන්ක්‍රීට් බාර් ටික හදාගන්න එකද, ගඟ හරස් කරන එකද, ඒ වගේ කාරණවල අනුපිළිවෙලක් දාලා එයා කාලසටහනක් හදා ගන්නවා. නිෂ්පාදන කාලසටහනක් හදා ගන්නවා. ඒ වගේම එයා නිෂ්පාදන ක්‍රමය තීරණය කරනවා. නිෂ්පාදන ක්‍රමය අපිට පුළුවන් එක්ක ඇනෝම් මතද නිෂ්පාදනය කරන්නේ කාණ්ඩයක් හදලා කාණ්ඩයක් මාකට් එකට දානවද?
එහෙම නැත්නම් අපි ප්‍රවාහ නිෂ්පාදනය කරනවද? ඒ කියන්නේ ප්‍රවාහ නිෂ්පාදනය මේ කරනවා කියන එකේ තේරුම තමයි මේ එක දිගට විශාල ප්‍රමාණයක් හදනවා කියන එක. ඒ වගේ නිෂ්පාදන ක්‍රමයේ පිළිබඳ තීරණ ගන්න යා. හරි? ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව තීරණ ගන්නෙත් එයා. නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ එක්කෝ අපිට ළමයි විශ්ලේෂණ ක්‍රමයට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සංශ්ලේෂණ ක්‍රමයට හදන්න පුළුවන්. විශ්ලේෂණ ක්‍රමයේදී අපි කෑලි කෑලි හදනවා. සංශ්ලේෂණ ක්‍රමයේදී එක එක තැන් වලින් ගෙනාපු කෑලි ටික අපි ගෙනල්ලා එතන ඇසෙම්බල් කරනවා. ඒ දෙකේ මොන ක්‍රමයේද අපි අනුගමනය කරන්න ඕනේ කියන කාරණාවන් තීරණය කරන්නේ ඉංජිනේරුවනේ. ඒ නිසා ඔබට පේනවා ඇති ආයතනයක නිෂ්පාදන ඉංජිනේරුවරයාට අයිති ප්‍රධාන කාර්යභාර කීපයක්ම තියෙනවා. ඒක බාර දූර කාර්යයක්. ඉංජිනේරුකරණය කියලා කියන්නේ අනිවාර්යෙන් බාර දූර කාර්යයක්. මොකද භාණ්ඩයේ භෞතික ස්වභාවය කියන එක තීරණය වෙන්නේ ඉංජිනේරුවරයාදී. හරි භාණ්ඩයේ සංකල්පයක් වශයෙන් නිර්මාණය කරන්න අලෙවිකරණ අංශයෙන්. නමුත් භාණ්ඩයේ භෞතිකව නිෂ්පාදනය වෙන්නේ භෞතිකව හැදෙන්නේ ආයතනයක නිෂ්පාදන ඉංජිනේරුකරණ අංශයෙන් තමයි ඒක හැදෙන්නේ. හරි එහෙනම් බලන්න නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන එක බලන්න පුතාලා. කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය කළ පසු ඒ සඳහා භාවිතා කරන තාක්ෂණය හා අවශ්‍ය සම්පත් තීරණය කිරීම නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ සිදුවේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය යන්ත්‍රෝපකරණ නිර්ණය කිරීම තමයි වෙන්නේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ සලකා බලන ප්‍රධාන සාධක වරහන් ඇතුළු ලියන්නේ ඉංජිනේරුකරණයට ඇතුළත් කාර්යයන්. නිෂ්පාදන ඉංජිනේරුකරණයට ඇතුළත් කාර්යයන්. right ලියන්න. යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ තීරණය. යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ තීරණය. අමුද්‍රව්‍ය පිළිබඳ තීරණය. ඒ වගේම නිෂ්පාදන කාලසටහන් සැකසීම. අමුද්‍රව්‍ය පිළිබඳ තීරණය නිෂ්පාදන කාලසටහන් සැකසීම. නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තීරණය. නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තීරණය. යන්ත්‍රෝපකරණ පිළිබඳ තීරණය. යන්ත්‍රෝපකරණ පිළිබඳ තීරණය. යන්ත්‍රෝපකරණ පිළිබඳ තීරණය. යන්ත්‍රෝපකරණ පිළිබඳ තීරණය. හරිද? හරි. ඕක තමයි සාමාන්‍ය ඉංජිනේරුකරණයට අයිති වැඩ වෙන්නේ. හරි? ඉංජිනේරුකරණයට අයිති වැඩ වෙන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට පුතේ. දැන් ඔයාට ඕන නම් තව ඕනනම් මම චුට්ටක් මේක පැහැදිලි කරලා දෙන්නම්. දැන් ඉංජිනේරුවා සාමාන්‍යයෙන් කරන වැඩ හතර දැන් පුතාලා ලිව්වනේ. ඉංජිනේරුවා තීරණය කරන ප්‍රධාන දෙයක් තමයි අවශ්‍ය කරන ද්‍රව්‍ය තීරණය. ළමයි දැන් සමහර දේවල් තියෙනවා ඒ අදාළ ද්‍රව්‍යම දැම්මහම එන ක්වොලිටිය ඒකට ආදේශකයක් දැම්මහම එන්නේ නේ. දැන් පොඩිමක් හදනකොට සමහර අය මිල්ක් මේඩ් දානවා. ගෙදර මිල්ක් මේඩ් නැතුව අපි වෙන මොනවා හරි කිරි ටිකක් අරගෙන ගෙදර දින පිටි කිරි ටිකක් දිය කරලා දැම්මත් ඒ ක්වොලිටිය එනවද අපිට? එන්නේ නේ. ක්‍රිකට් ගහනකොට යොදා ගන්න පන්දුවේ ස්වභාවය මත ඒ ක්‍රීඩාවේ ක්‍රියාශීලීභාවය සහ ආවේගශීලීභාවය රඳා පවතිනවා. ඒකනේ සාමාන්‍යයෙන් ඔය කොල්ලෝ 6 සයිඩ් ටූර්නමන්ට් ගහනකොට සෑහළු පන්දු ක්‍රිකට් ගහනකොට මේ ටිකක් අර මේ ටෙනිස් ගහන බෝල් එකක් පාවිච්චි කරන්නේ. කියන්නේ ෂොට් එකක් ගහපුවා වේගෙන් හය සීමාවට යනවා. හොඳට බෝල් කරන්නත් පුළුවන්, බැට් කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ අර මේ රුපියල් 50 බෝල පාවිච්චි කරන්නේ. සාමාන්‍ය හොඳ බෝල් එකක් සාමාන්‍ය රුපියල් 300ක් විතර වෙනවා. රුපියල් 50 බෝලයක් පාවිච්චි කරලා ගහන්නේ ටික වෙලාවක් ගහනකොට ඒකේ අර බූල් බටේ තියෙන කොළ පාට බූල් එක පිපෙනවා. හරි?
ලොකු වෙනවා. ඊට පස්සේ ටෙනිස් බෝලේ වොලිබෝලයක් වගේ වෙනවා. ඊට පස්සේ ඒක දාන්න බෑ අත කරකෝලා. ඒක දාන්න වෙන්නේ යගුලිය දානවා වගේ තමයි දාන්න වෙන්නේ. එතකොට අපි යොදා ගන්න ද්‍රව්‍ය මත අපේ කාර්යක්ෂමතාවය කියන එක අනිවාර්යෙන් නොදා පවතිනවා. නේ? ඊට පස්සේ අනිත් එක තමයි නිෂ්පාදන කාලසටහනක් ඇදුවාම ඒ භාණ්ඩවට දාලා කාලසටහනක් ඇදුවා අපි දන්නවා මේ භාණ්ඩේ නිම කරලා දෙන්න යන වෙලාව කොච්චරද කියලා. දැන් ඒකනේ දැන් පීසා හට් එකට කියලා පීසා එකක් කිව්වම ඒගොල්ලෝ කියනවා සර් 15 මිනිත් අනිවාර්යයෙන්ම යනවා. 10 මිනිත්ස් අනිවාර්යයෙන් යනවා. ඒගොල්ලෝ දන්නවා මේ පීසා එකක් හදන්න යන වෙලාව කලින් ෂෙඩියුල් කරලා තියෙන්නේ. නේ? ගියක් හදනකොට මාස 6ක් යනවා, පුටුවක් මේසයක් හදනකොට සතියක් යනවා. එහෙම කාලයක් දුන්නාම පාරිභෝගිකයට ලේසි අපිත් එක්ක ගණතුරු කරන්න. ඉතින් ඒ කාලය තීරණය කරන්නේ ඉංජිනේරුවරයා. මොකද එයා තමයි කරන වැඩ ටික දන්නේ. නේ? ඒ වගේම අවශ්‍ය කරන යන්ත්‍ර සහ යන්ත්‍රාගාර ආයතනයේට මොන වගේ අඹරන මැෂින්ද, මොන වගේ කපන මැෂින්ද, හරි මොන වගේ අච්චු ගහන මැෂින්ද, ඒ වගේ මැෂින් වර්ග මොනවද? ඒ මැෂින් වර්ග පිහිටවන්නේ කොහොමද කියන එක තමයි ඉංජිනේරුවරයා තීරණය කරන්නේ. දැන් ගාමන්ට් එකේ නිෂ්පාදන ඉංජිනේරුවරයා තමයි තීරණය කරන්නේ මොන වගේ මැෂිනරිස් අපි පාවිච්චි කරන්න ඕන අපේ ගාමන්ට් එකේ වැඩවලට. හරි? එතකොට ඒ වගේ මේ ඒ ද්‍රව්‍ය තීරණය කරනවා, කාලසටහන හදනවා, යන්ත්‍රාගාර සහ යන්ත්‍රෝපකරණ පිළිබඳ තීරණ ගන්නවා. නේ? ඒවා ඊට අමතරව තව අපි ගත්තාම ළමයිනේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගන්නවා. නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගන්නවා. ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇනෝම් මත මේ නිෂ්පාදන ක්‍රියාවලිය ළමයි සංශ්ලේෂණ ක්‍රියාවලියක්ද විශ්ලේෂණ ක්‍රියාවලියක්ද? සංශ්ලේෂණ දැන් ඔක්කොම දේවල් අපිටම හදා ගන්න පුළුවන් නම් අපි විශ්ලේෂණ ක්‍රියාවලියක් පාවිච්චි කරනවා. හැබැයි පිටින් ගන්න ඕන නම් අපි සංශ්ලේෂණ ක්‍රියාවලියක් තමයි භාවිත කරන්නේ. ඉතින් ඔන්නෝව තමයි නිෂ්පාදන ඉංජිනේරුවරයා සාමාන්‍යයෙන් කරන කාර්යයන් වෙන්නේ. හරි. අපි ඊළඟ නිෂ්පාදන සැලසුම්කරණයට යමු. මොකද්ද නිෂ්පාදන සැලසුම්කරණය දෙන්නේ? දැන් ඔබ කළමනාකරණ ක්‍රියාවලියදී ඉගෙන ගත්තා දරුවනේ සැලසුමක් කියලා කියන එක අනිවාර්යෙන් අනාගත අභිමුඛයි. එහෙනම් අපි ඔක්කොටම කලින් කරන්න ඕන මොකද්ද? නිෂ්පාදන ඉංජිනේරුකරණයට කලින් කරන්න ඕන මොකද්ද? නිෂ්පාදන සැලසුමක් හදන එක. හරි? ඒ නිෂ්පාදන සැලසුමක් හැදුවාම දැන් ආයතනයක ඇත්තටම ළමයි නිෂ්පාදන සැලසුම්කරණයේදී ප්‍රධාන සැලසුම් වර්ග දෙකක් හදනවා. නිෂ්පාදන සැලසුම්කරණයේදී ප්‍රධාන සැලසුම් දෙකක් හදනවා. එකක් තමයි මොකද්ද? නිෂ්පාදිත සැලසුම. එකක් තමයි නිෂ්පාදිත සැලසුම. අනිත් එක තමයි නිෂ්පාදන සැලසුම. එකක් තමයි නිෂ්පාදිත සැලසුම. අනිත් එක තමයි නිෂ්පාදන සැලසුම. දරුවනේ නිෂ්පාදිත සැලසුම් ගොඩක් එකතුලා තමයි නිෂ්පාදන සැලසුමක් හැදෙන්නේ. දැන් අපිට ඕන ගෙයක් හදන්න ඕනේ. ඒ ගෙදරට තියෙන ප්‍රධාන කොටස් කීපය. වහලේ තියෙනවා, බිත්ති බඳින්න ඕන, ඒ වගේම ස්ලැබ් එක දාලා බිත්ති බඳින්න ඕන. ඒ වගේම ටයිල් කරන ටයිලින් වැඩ තියෙනවා, ටයිල් තහ පයිප් වැඩ තියෙනවා. ඊට පස්සේ තව දොරවල් ජනෙල් දාන වුඩ් වර්ක් ටික තියෙනවා. හරි? ඒ වගේම ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා. ලයිට් දාන ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා. මේ වගේ වැඩ ගොඩාක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? වහලට වෙනම කොස්ට් එක ඇනලයිස් කරලා අවශ්‍ය ද්‍රව්‍ය තීරණය කරලා යන කාලය තීරණය කරනවා. පයිප් වැඩවලට යන ද්‍රව්‍ය තීරණය කරනවා, කාලය තීරණය කරනවා, ශ්‍රමිකයෝ තීරණය කරනවා. ඉස්සෙල්ලා අපි මේක හදාගෙන ඉන්න ඕනේ. මේ ගේ හදන්න කලින් මේක හදාගෙන ඉන්න ඕනේ. මේ එකකට එකක් හදපු සැලසුම් වලට අපි කියනවා දරුවනේ නිෂ්පාදිත සැලසුම් කියලා. දැන් උදාහරණයකට මේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩවලට සැලසුමක් හදුවොත් ඒක ඒ නිෂ්පාදිත සැලසුමක්. ඊට පස්සේ ගෙදර ගාඩ්නින් වලට මේ එහෙම නැත්නම් අපි කියනවා ගෙදර තියෙන මේ උද්‍යානය සකස් කරන්න සැලසුමක් හදුවොත් එහෙම ඒක නිෂ්පාදිත සැලසුමක්. හැබැයි දැන් මේ නිෂ්පාදිත සැලසුම් ඔක්කොම එකතු කරලා මුළු ගෙදරට යන වියදම දානවා මිලියන 300ක වියදමක් යනවා. හරි මිලියන 300ක වියදමක් යනවා. හරි ඊට පස්සේ මුළු ද්‍රව්‍ය මෙච්චර යනවා, මුළු ශ්‍රමය මෙච්චර යනවා, මුළු කාලය මෙච්චර යනවා කියලා සියලුම නිෂ්පාදිත සැලසුම් එකතු කරලා හැදුවාම ඒකට අපි කියනවා මොකද්ද? නිෂ්පාදන සැලසුමක් කියලා. නිෂ්පාදන සැලසුමක් කියලා. එන්නේ නිෂ්පාදිත සහ නිෂ්පාදන සැලසුම් කෙටි කාලීන හෝ දිගු කාලීන. දැන් මේ නිෂ්පාදිත සැලසුම් කෙටි කාලීන වෙන්නත් පුළුවන්, දිගු කාලීන වෙන්නත් පුළුවන්. මේකත් කෙටි කාලීන වෙන්න පුළුවන්, දිගු කාලීන වෙන්න පුළුවන්. ඒතර මේ නිෂ්පාදිත සැලසුම් කෙටි කාලීන හෝ දිගු කාලීන පදනමට නිෂ්පාදිත හෝ නිෂ්පාදන සැලසුම් සකස් කිරීම තමයි නිෂ්පාදන සැලසුම් කරන්නේදී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. හරි? right. අපි බලමු එහෙනම් ඒ කොටස නිෂ්පාදන සැලසුම් කරන්නේ කියන එකට යමු.
නිෂ්පාදන සැලසුම්කරණයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ කෙටි කාලීන සහ දිගු කාල නිෂ්පාදන වැඩසටහන් එමෙතන සැලසුම් සැකසීමයි. නිෂ්පාදන සැලැස්මක් යනු ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ, යන්ත්‍රාගාර, අමුද්‍රව්‍ය, ශ්‍රමය යනාදී සම්පත්වල අවශ්‍යතා පෙන්වන වැඩසටහනකි. හයිලයිට් කරගන්න. නිෂ්පාදන සැලැස්මක් කියලා කියන්නේ ආයතනයට අවශ්‍ය කරන යන්ත්‍ර, යන්ත්‍රාගාර, ශ්‍රමය, අමුද්‍රව්‍ය වගේ අවශ්‍යතා පෙන්වු කරන වැඩසටහනකි. අනතුරුව ඒ නිෂ්පාද සඳහා නිෂ්පාදිත සැලසුම් සකස් කරනවා. ඒ නිෂ්පාදිත සැලසුමකින් කරන්නේ ඒ භාණ්ඩයක් නිපදවීමට පෙර එහි ස්වරූපය නිෂ්පාදන කාලසටහන යනාදී දක්වන වැඩසටහනක්. ඉරි ගහගන්න. කිසියම් එක් නිෂ්පාදයක් නිපදවීමට යන කාලය එහි ස්වරූපය යනාදී දක්වන වැඩසටහනක් තමයි නිෂ්පාදිත සැලැස්මක් කියලා කියන්නේ. ඒකේ අන්තිමටම තියෙන පුතේ නිෂ්පාදිත සැලසුම් කීපයක් එක්වීමෙන් නිෂ්පාදන සැලැස්ම සකස් වේ කියලා හයිලයිට් කරගන්න. නිෂ්පාදිත සැලසුම් කීපයක් එකතු වීමෙන් තමයි නිෂ්පාදන සැලැස්ම සකස් වෙන්නේ. right ඇයි ගෙදරකට ප්ලෑන් එකක් අඳින්නේ? ප්ලෑන් එකක් කියන්නේ සැලැස්මක්නේ. ඇයි ගෙදරකට ප්ලෑන් එකක් අඳින්නේ? ප්ලෑන් එකක් තිබීමෙන් ගියක් හදනකොට ප්ලෑන් එකක් තිබීමෙන් තියෙන වාසිය මොකද්ද? අපි බලාපොරොත්තු වන අංග ලක්ෂණ භාණ්ඩයට කාවද්දන්න පුළුවන්. නේ අපි බලාපොරොත්තු වෙනවා නම් ගියක් මෙහිම හදන්න ඒ අපි බලාපොරොත්තු වන අංග ලක්ෂණ ටික එතනට කාවද්දන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යන අමුද්‍රව්‍ය ටික අපිට බලා ගන්න පුළුවන්. කාලය, ශ්‍රම අවශ්‍යතා, අමුද්‍රව්‍ය අවශ්‍යතා, නේ පිරිවැය වැඩි අංශ ඒ ඔක්කොම බලාගෙන ඒවා නිවැරදි කරන්න පුළුවන්. ගොඩනැගිල්ලකට සැලැස්මක් නැති වුණොත් එහෙනම් පුතේ ගේන්න ඕන ගල්වැඩි සිමෙන්ත ප්‍රමාණය අපි දන්නේ. ගන්න ඕන සේවක ප්‍රමාණය දන්නේ. නේ කරන්න ඕන වැඩ ටික අපි දන්නේ. ඉතින් ඒක නිසා මේ නිෂ්පාදන සැලැස්මක් හැදුවාම අන්නේ ප්‍රයෝජන ටික තියෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය, අවශ්‍ය කරන ශ්‍රමය, අවශ්‍ය කරන කාලය ඒවා මැනගන්න පුළුවන්. පිරිවැය ඇස්සමේන්තු කරන්න පුළුවන්. කොච්චර පිරිවැයක් කරනවද කියලා ඇස්සමේන්තු කරන්න පුළුවන්. හරි. අපි බලාපොරොත්තු වන අංග ලක්ෂණ අපේ නිෂ්පාදනයට කාවද්දන්න පුළුවන් සැලැස්මක් තිබ්බහම. නැත්තම් මේසන් භාෂාවට උදේ ආවම අපි කියනවා ඕගොල්ලන්ට කැමති තැන් වලින් බැඳගෙන උඩට යන්න කියලා. අන්තිමට මොන වගේ හැඩයක් තියෙන ගියක් බවට පරිවර්තනය වෙයිද දන්නේ. ප්ලෑන් එකක් දුන්නාම ප්ලෑන් එකට අනුව තමයි අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ. right. බලන්න නිෂ්පාදනයක් සඳහා සැලසුමක් සකස් කිරීමේ අවශ්‍යතාවය බලන්න. බලාපොරොත්තු වන ආකාරයේ ගුණාංග හා අංග ලක්ෂණ නිෂ්පාදනයට කාවැද්දීම සඳහා highlight කරගන්න. ඒ වගේම පිරිවැය අවම කර ගැනීම සඳහා පිරිවැය අවම කර ගැනීම සඳහා ඒ වගේම අවශ්‍ය කරන සම්පත් පූර්ව තක්සේරු කරන්නට ලක් කිරීම සඳහා ඒ කියන්නේ ගියක් හදනකොට ප්ලෑන් එකට අනුව අපි එක එක අධීරෙන් බරු ටික ගෙනත් දානවා. නිෂ්පාදයේ කාල නිර්ණය කිරීම සඳහා කොච්චර කාලයක් යනවද කියලා තීරණය කරන්න සැලැස්මක් අනිවාර්යෙන් හදන්න වෙනවා. කාල නිර්ණය කිරීම සඳහා. right නිෂ්පාදන සැලසුම්කරණයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන සාධක මොනවාද කියලා අහන්න. නිෂ්පාදිතයකට සැලසුමක් සකස් කරනකොට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණා මොනවාද කියලා අහන්න. right අපි ලියමු මෙහෙම කාරණා. නිම කිරීම සඳහා ගතවන කාලය. නිම කිරීම සඳහා ගතවන කාලය. අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රමාණය. අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රමාණය. අවශ්‍ය ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ තත්ත්වය පුහුණුද නොපුහුණුද ඒ වගේ අවශ්‍ය ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ තත්ත්වය. නිම කිරීමට යන පිරිවැය නිම කිරීම සඳහා යන පිරිවැය බලන්න ලියවන ලියන්න එපා.
නිම කිරීම සඳහා යන පිරිබැය අපේක්ෂිත අංගෝපාංග ඒවා දාලා තමයි අනිවාර්යෙන් ඩිසයින් කරන්න ඕනේ. අපේක්ෂිත අංගෝපාංග අපේක්ෂිත අංගෝපාංග අංගෝපාංග right ඒ ටික ඇති පුතායකට හරි ඊට පස්සේ ඊළඟ කොටසට යමු අපි ඒකට දාන අංක 3 කියලා පුතේ ඒකට දාන අංක 3 කියලා හරි පර්යේෂණ හා සංවාදන කටයුතු ගැන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ පර්යේෂණ හා සංවාදන කටයුතු පිළිබඳව. ළමයිනේ පර්යේෂණ හා සංවාදන කටයුත්තක් කියලා කියන්නේ එක්තරා විදිහක අත්හදා බැලීමේ මාලාවකටත් අපි කියනවා මොකද්ද? පර්යේෂණ හා සංවාදන කටයුත්තක් කියලා. පර්යේෂණ හා සංවාදන කටයුතු කියලා අපි කියනවා අත්හදා බැලීමේ මාලාවකට. හරි අපි බලනවා මොකක් හරි මේ දෙයකට කියන්නේ දෙයක් මහා පරිමාණය නිෂ්පාදනය කරන්න කලින් ඒ නිෂ්පාදන කටයුත්ත සම්බන්ධයෙන් තියෙන අඩුපාඩුකම් අවබෝධ කරගන්න අපි යම්කිසි අත්හදා බැලීමේ මාලාවක් කරනවා නම් අපි ඒකට කියනවා පර්යේෂණ හා සංවාදන කටයුත්තක් කියලා නේ. ගෙදර දැන් අපි තුමු අලුතෙන් කැම જાතියක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියලා දානකො ඒකේ ඉස්සෙල්ලාම අපි කරන අත්හදා බැලීමක් විදිහට කටයුතු කරනවා. අත්හදා බලනවා ඒක. හරි ඒ කියන්නේ මුලින්ම පොඩ්ඩක් හදලා බලනවා. එහෙම නැත්නම් අපිට ලොකු පාඩුවක් විඳ ගන්න වෙනවා. පර්යේෂණ හා සංවාදන කටයුතු මේ වර්තමානයේදී සෑහෙන දියුණුයි තාක්ෂණිත් එක්ක. දැන් ඉස්සර දරුවනේ දැන් දියවැඩියාව තියනවා කියලා බලන්න පොඩි චූටි මේ උපකරණයක් තියෙනවා. ඒකේ පොඩි කට්ටක් තියෙනවා. ඒ කට්ටෙන් මෙහෙම මේ ඇඟිල්ලට සිදුරු කරලා ලේ බින්දුවක් ගත්තාම මේ මැෂින් එකේ වැටෙනවා එයාගේ රුධිරයේ තියෙන මේ සීනි ප්‍රමාණය කොච්චරද කියලා. තාක්ෂණයේ නොදියුණු කාලේ කරන්නේ කොහේ හරි එලිමාලකට ගිහලා මුත්‍රා කරනවා. ඊට පස්සේ බලනවා ඒකට කූඹි වහලා තියෙනවා නම් ඒ මනුස්සයාට තියෙනවා මේ සීනි තියෙනවා. කූඹියේ දෙන්නෙක් වගේ ඇවිල්ලා යනවා නම් එච්චර සීනි නැහැ. හැබැයි කූඹි වැහිලා තියෙනවා නම් හොඳටම සීනි තියෙනවා. තමාට මේ මිනිහා මුත්‍රා කරන්න යනකොට මේ මිනිහා පස්සෙන් කූඹි දුවගෙන එනවා නම් ඒ මිනිහා තව සතියකින් දෙකකින් මැරෙන්නත් නියමිතයි මේ කියලා තමයි වෙදා කියන්නේ. මොකද ඒ තරම්ම මේ තාක්ෂණයේ කියන නොදියුණුයි. නේ සමහරලාට ගන්න නිගමනත් වැරදි. මිනිස්සයා මුත්‍රා කරලා යනවා. හරි මිනිස්සයා මුත්‍රා කරලා ගියාට පස්සේ ආයෙ පැය භාගයකට විතර පස්සේ ඇවිල්ලා වෙද මහත්තයා බලනකොට කූඹි පිරලා තියෙනවා. ඊට පස්සේ අර මිනිස්සයාට තියෙන කසායයි චූර්ණයි කල්කයි ඔක්කොම නියම කරනවා. බැලුවාම මේ කූඹි වහලා තියෙන්නේ වෙද මහත්තයාගේ පුතා ටොපියක් කාලා යන ගමන් එතනින් දාගෙන ගිහිල්ලා. ඒකට කූඹි වහලා. ඒතර වැරදි නිගමනයක් ඒක. දැන් එහෙම නෙමෙයි පර්යේෂණ හා සංවාදන කටයුතු සෑහෙන දියුණු මට්ටමක තමයි පර්යේෂණ හා සංවාදන කටයුතු තියෙන්නේ. හරි හරි එහෙනම් අපි ඒක කියවුම් බලන්න පර්යේෂණ හා සංවාදන කටයුතු පුතාලා
right පරේෂණ හා සංවර්ධන කටයුතු පොඩක් කියව ගන්න. පවත්නා නිෂ්පාදනයකට නව අංගයක් එක් කිරීම, කාර්යක්ෂමතාවය වැඩි කිරීම, මිල අඩු කිරීම හෝ නව නිෂ්පාද සොයා ගැනීම සඳහා දියත් කරන අත්හදා බැලීමේ කටයුතු මාලාවක් පරේෂණ හා සංවර්ධන එලෙස හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට තව මෙන්න මේ චුට්ටක් ලියාගන්න. ඒකටම පල්ලෙහායින් පවත්නා නිෂ්පාත පිළිබඳවත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් පවත්නා නිෂ්පාත පිළිබඳවත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් නව නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් නව නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් නව නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් තොරතුරු ඒකරාශී කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීමයි. right හොඳයි ඊට පස්සේ ආයතනයකට පරේෂණ හා සංවර්ධනයේ ඇති වැදගත්කම මොකක්ද කියලා අහනවා. අපි ලියමු පරේෂණ හා සංවර්ධන කටයුතු වල තියෙන වැදගත්කම. පවත්නා නිෂ්පාදන නවීකරණය කළ හැකි වීම. තියෙන ඒවා මොඩිෆයි කරන්න පුළුවන්. පවත්නා නිෂ්පාදන නවීකරණය කළ හැකි වීම. ඊට පස්සේ නවතම නිෂ්පාදන බිහි කළ හැකි වීම. නවතම නිෂ්පාදන බිහි කළ හැකි වීම. ඊට පස්සේ නව වෙළඳපළවල් ගවේෂණය කළ හැකි වීම. නිෂ්පාදිතවල පවතින අඩුපාඩු පිළිබඳව අවබෝධ කරගත හැක. ඊට පස්සේ පාරිභෝගික අවශ්‍යතා උවමනා හොඳින් හඳුනාගත හැකි වීම. පාරිභෝගික අවශ්‍යතා උවමනා හොඳින් හඳුනාගත හැකි වීම. පාරිභෝගික අවශ්‍යතා උවමනා හොඳින් හඳුනාගත හැකි වීම. තරඟයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම කටයුතු වැදගත් වීම. තරඟයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම කටයුතු වැදගත් වීම.
වැදගත් වීම. right. ඔය තමයි පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල තියෙන වැදගත්කම් වෙන්නේ. දැන් අපි ඊළඟට තව බලමු පුතා මේ අලුත් නිෂ්පාතයක් හදනකොට ඒකේ පියවර ටිකක් තියෙනවා. මොනවා හරි අලුත් දෙයක් හදනකොට ඒකේ තියෙනවා පියවර ටිකක්. ඉස්සලම අලුත් දේ හදාගෙන යන්නේ නැහැ. ඉස්සලම හදන්න ඕන අලුත් දේ පිළිබඳ අපේ අයිඩියා එකක් ක්‍රියේට් කරගන්න. ඒ කියන්නේ මේ අපි මේ නව අදහසක් උත්පාදනය කරගන්නවා. ඊට පස්සේ මේ නව අදහස උත්පාදනය කරගෙන අපි මේ නව අදහස පරීක්ෂා කරලා බලනවා. හරි. නව අදහස අපි දන්න කියන අයට කියලා වෙළඳපොලේ අයට අයගෙන් ඒක පරීක්ෂා කරලා බලනවා. මේ වගේ භාණ්ඩයක් හදුවොත් ඒක සාර්ථක වෙයිද කියලා. ඊට පස්සේ අපි භාණ්ඩේ මොඩල් එකක් හදනවා. හරි මොඩල් එකක් හදලා ඒක වෙළඳපොලට දාලා බලනවා හොඳයිද කියලා. ඊට පස්සේ අපි භාණ්ඩේ තව ටිකක් හදලා පරීක්ෂණ අලවියක් එහෙම කරනවා. ඒ කියන්නේ පරීක්ෂණ අලවියක් කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක් තෝරන ඒ ප්‍රදේශය විකුණලා බලනවා. එතකොට මේ නිෂ්පාදිතයේ තියෙන දෝෂ අඩුපාඩුකම් ඒවා අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේ මහා පරිමාණ වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන්නේ. හරි අපි නම් පියවර ටික ලියමු. පළවෙනි එක ලියන්නේ අදහස් උත්පාදනය. පළවෙනි එක ලියන්න අදහස් උත්පාදනය. නෝට් එක බලන්න. පර්යේෂකයන්, විශේෂඥයින්, සේවකයන්, ගණන්දොර කරවන ආදී විවිධ පාර්ශ්වයන්ගෙන් නව භාණ්ඩය පිළිබඳව අදහස් ලබා ගැනීමයි. right. දෙවෙනි එක හොඳම අදහස තෝරා ගැනීම. අදහස් උත්පාදනය කළා හොඳම අදහස තෝරගන්නවා. හොඳම අදහස තෝරා ගැනීම. ඊට පස්සේ සංකල්පය සංවර්ධනය. ඒක මොඩල් එකක් හදනවා. චිත්‍රයක්, ආකෘතියක් ඒ වගේ දෙයක් හදාගන්න මොඩල් එකක්. සංකල්ප සංවර්ධන. දැන් ඇඳුම් මහා පරිමාණ නිපදවන්න කලින් මොඩල් ෂෝ තියන්නේ. නේ සමහර ඇඳුම් දැක්කාම නේද ඒවා හිතා ගන්න බෑ කොහෙන් ඇඳලාද කිලිවල. එක එක දේවල් වලින් ඇඳුම් හදලා තියෙනවා. එක එක මොඩල් වලට. right බලන්න. සංකල්පය සංවර්ධනය කිරීම. බලන්න. නව භාණ්ඩය පිළිබඳ චිත්‍රයක්, ආකෘතියක්, විස්තරයක් නිර්මාණය කිරීම හා ඒ තෝරාගත් පාරිභෝගික පිරිසක් මගින් පරීක්ෂා කිරීම. ඊට පස්සේ ඊළඟ එක විකුණ ගන්න ක්‍රම ටික හදා ගන්නවා. ඒකට කියන්නේ අලෙවි කරන උපාය මාර්ග සංවාදනය. දැන් අපි මේක හැදුවාම කොහොමද අපි මේක විකුණගන්නේ කියලාත් අපි බලන්න ඕනේ. නැත්තම් මහා පරිමාණව හදලා විකුණ ගන්න විදිය ගැන කල්පනා කරලා වැඩක් නැහැ. විකුණගන්නේ කොහොමද කියලාත් බලන්න ඕනේ. right. ඊට පස්සේ ව්‍යාපාර විශ්ලේෂණය. ඒ කියන්නේ මේ අපි හදන භාණ්ඩෙන් අපේ ව්‍යාපාරයට කොයි වගේ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වේද කියලා අපි බලන්නත් ඕනේ. නැත්නම් ප්‍රතිලාභයක් නැතුව භාණ්ඩ හදලා වැඩක් නැහැ නේ. right. right. product development. ඊට පස්සේ භාණ්ඩය සංවර්ධනය කිරීම. භාණ්ඩය සංවර්ධනය කිරීම. පර්යේෂණ හා සංවර්ධන අංශය තුළ භාණ්ඩය හදනවා. ඊට පස්සේ පරීක්ෂණ අලවිය. තෝරාගත්ත වෙළඳපළකට දාලා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂණ අලවිය. right. ඊට පස්සේ වාණිජමය වශයෙන් නිපදවීම. හරි මහා පරිමාණයෙන් නිපදවන්න ඊළඟට පටන් ගන්න. අඩුපාඩු ටික අවබෝධ කරගෙන තමයි මහා පරිමාණයෙන් අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරන්නේ. right. පුතාලා එන්න පිටුවංක 9ට නව භාණ්ඩයක් නිෂ්පාදනය නව නිෂ්පාතයක් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන්නේ පළවෙනි පියවර වන්නේ මොකද්ද? අදහස් උත්පාදනය කිරීම. සමහර භාණ්ඩ පුතා වෙළඳපොලේ අසාර්ථක වෙනවා. සමහර භාණ්ඩ වෙළඳපොලේ පටන් ගත්ත සැනින් අසාර්ථක වෙනවා. අපෙන් අහනවා සමහර භාණ්ඩ වෙළඳපොලේ අසාර්ථක වෙන්න හේතු මොකක්ද කියලා. ප්‍රධානම හේතුව තමයි කිසිම පර්යේෂණයකින් තොරව ඔය පටන් ගන්නවා. එතකොට ඒක අසාර්ථක වෙනවා. මෙහෙම ලියන්න.
නිසි පර්යේෂණ හා සංවර්ධනයකින් තොරව ආරම්භීම. නිසි පර්යේෂණ හා සංවර්ධනයකින් තොරව ආරම්භීම. පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. ඊට පස්සේ පාරිභෝගික රුචිය වෙනස් වීම. පාරිභෝගිකයාගේ මේ රුචිය කියන එක වෙනස් වෙනවා. කැමැත්ත වෙනස් වෙනවා. ගන්න පරිශන කරනකොට කියනවා ගන්නවා කියලා පස්සේ ගන්නෙ නැතුව ඉන්නවා. පාරිභෝගික රුචිය වෙනස් වීම. පාරිභෝගික රුචිය වෙනස් වීම. ඊට පස්සේ අමුද්‍රව්‍ය හිඟවීම. හදාගෙන යනවා පස්සේ අමුද්‍රව්‍ය හිඟ වෙනවා. අමුද්‍රව්‍ය හිඟවීම. අමුද්‍රව්‍ය හිඟවීම. අහිතකර වෙළඳපළ උපනතීන්. ඔය උද්දමනය වගේ දේවල් ආවම අහිතකර වෙළඳපළ උපනතීන්. ඒ වගේම තරඟකරුවන්ගේ ප්‍රවේශය. තරඟකරුවන්ගේ ප්‍රවේශය. තරඟකරුවන්ගේ ප්‍රවේශය. ඒ වගේම දුර්වල ප්‍රවර්ධනය. දුර්වල ප්‍රවර්ධනය. දුර්වල ප්‍රවර්ධනය. right. හරි. ඔනවා හින්දා තමයි ඇතැම් විට නවභාණ්ඩ වෙළඳපොලේ අසාර්ථක වෙන්න බලපාන්නා වූ හේතු කාරණාවන් වෙන්නේ. හරි. එමනම් අපි යමු 9 වෙනි පිටුවේ තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම කියන මාතෘකාවට යමු පුතේ. ඒක අවිල්ල අපේ දැන් අපි නිෂ්පාදන ඉංජිනේරුකරණය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම නිෂ්පාදන සැලසුම්කරණය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. අපි ඊළඟට කතා කරන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දරුවනේ ද්‍රව්‍ය මිලදී ගැනීමදී වෙන්නේ ආයතනයකට අවශ්‍ය කරන විවිධ ද්‍රව්‍ය බාහිරින් ගැනීම තමයි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා කියන්නේ. ආයතනයකට අවශ්‍ය වෙනවා විවිධ භාණ්ඩ හෝ සේවා කියන ඒවා. නේ? ඒ ආයතනට අවශ්‍ය වෙනවා විවිධ ද්‍රව්‍ය සහ සේවා කියන ඒවා. ආයතනයේ පිටින් සේවා මිලදී ගැනීමකුත් කරනවා. හරි? දැන් සමහර ආයතනයේ ක්ලීනින් සර්විස් පිරිසුදු කරන ඒවා පිට ආයතනයකින් කරන්නේ. ආරක්ෂක සේවා, බලශක්ති සැපයීම. හරිද? ඒ වගේ දේවල් බාහිරින් ගන්න සේවාවල් ඒවා. ඒ මිලදී ගන්න ද්‍රව්‍ය කියන ඒවා නිෂ්පාදන ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙන්නත් පුළුවන්. නැත්නම් අපි කියන ඒවාට මෙහෙයුම් ද්‍රව්‍ය කියලා. මෙහෙයුම් ද්‍රව්‍ය වලට හොඳම උදාහරණය තමයි අමුද්‍රව්‍ය කියන ඒවා. දැන් සිමෙන්ති ගල් ගහන ආයතනයකට සිමෙන්ති ගල් කුඩු වැලි කම්බි ඒවා ගත්තොත් ඒවා මෙහෙයුම් ද්‍රව්‍ය. ඊට තව තියෙනවා මෙහෙයුම් නොවන ද්‍රව්‍ය වගේ දේවල්. මෙහෙයුම් නොවන ද්‍රව්‍ය තියෙනවා පුතේ. මෙහෙයුම් නොවන ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ, සමාජ අවශ්‍යතා නේද? ඉතින් ආහාර පාන ඒවා මෙහෙයුම් නොවන ද්‍රව්‍ය. ඒ කොහොමුණත් අපි ද්‍රව්‍යයන් මිලදී ගන්නකොට අපිට අවශ්‍ය කරන ප්‍රශස්ත ද්‍රව්‍ය ප්‍රමාණය ගන්න ඕනේ. ඒ කියන්නේ
වැඩිත් නැති අඩුත් නැති ද්‍රව්‍ය ප්‍රමාණය අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒකට සැපයුම්කාරව ලියාපදිංචි කරලා අවශ්‍ය කරන මිලදී ගැනීම අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හරි. එහෙනම් පුතාලා බලන්න ද්‍රව්‍ය මිලදී ගැනීම කියන එකට අංක 4 දාගන්න. මිලදී ගැනීමේ සීතේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ද්‍රව්‍ය කළමනාකරණය කිරීමයි. අවශ්‍ය ද්‍රව්‍ය කළමනාකරණයයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය ඒකටම ලියන්න මෙහෙම. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවේදී අවම පිරිවැයකට මිලදී ගැනීම ද්‍රව්‍ය කළමනාකරණයයි. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වේලාවට අවම පිරිවැයකින් මිලදී ගැනීම ද්‍රව්‍ය කළමනාකරණයයි. ප්‍රායතර මිලදී ගැනීම කොටස් දෙකකට බෙදනවා ද්‍රව්‍ය සහ සේවා කියලා. සේවාවට උදාහරණ තමයි ආරක්ෂක නඩත්තු පවිත්‍රතා විදුලි ජලය වගේ සේවා අපි එළියෙන් ගන්නවා. ද්‍රව්‍ය මෙහෙයුම් ද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. නිෂ්පාදන කටයුතුට අවශ්‍ය ද්‍රව්‍ය තමයි අමුද්‍රව්‍ය ප්‍රාග්ධන උපකරණ ඒවට අවශ්‍ය කරන අංගෝපාංගී ඉන්ධන වගේ දේවල් නිෂ්පාදනයට අවශ්‍ය කරන ද්‍රව්‍ය. පරිහරණය සඳහා කාර්යාලීය උපකරණ ක්‍රීඩා හා සමාජ අවශ්‍යතා ඒවා පරිහරණය සඳහා. හරි. ක්වෙස්චන් එකක් තියෙනවා ඔබ එක්තරා ආයතනයක ගැනුම් කළමනාකාරවරයා X නැමැති ද්‍රව්‍ය මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග කවර පියවර අනුගමනය කරයිද කියලා අහනවා ද්‍රව්‍ය මිලදී ගැනීමේදී. හරි පුතාලා එහෙනම් තර තුනක් දාන්න ප්‍රශ්නෙට මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර මොනවද කියලා අපෙන් අහන්නේ. ඉස්සලම මිලදී ගැනීමක් කරනවා නම් අපිට ද්‍රව්‍ය නැහැ කියලා ඒ අදාළ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. අපේ ද්‍රව්‍ය ඉවරයි කියලා. ඊට පස්සේ සුසු සැපයුම් කරුවෙක් එකට ලියාපදිංචි කරගෙන එයාගෙන් භාණ්ඩ ඇනවුම් කරනවා. ඇනවුම් කළා ඒ භාණ්ඩ අපිට ලැබුණාම අපි පරීක්ෂා කරලා මුදල් ලබා දීම කරනවා. ඒක තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර වෙන්නේ. මෙහෙම ලියන්න පළවෙනි එක. ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දීම. ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දීම. දැනුම් දීම. සැපයුම් කරුවෙකු ලියාපදිංචි කිරීම අංක 2. සැපයුම් කරුවෙකු ලියාපදිංචි කිරීම. ඒ වගේම ඇනවුම් කිරීම. භාණ්ඩ ඇනවුම් කරනවා. ඒ වගේම භාණ්ඩ ලැබීම ඊළඟ පියවර භාණ්ඩ ලැබීම. ඇනවුම් කිරීම භාණ්ඩ ලැබීම. මුදල් ගෙවීම. මුදල් ගෙවීම. right ඊට පස්සේ අපි යමු 10 වෙනි පිටුවට යමු. එවැනි මිලදී ගැනීමකදී සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලා අහනවා.
අපි කුමක් හෝ ද්‍රව්‍යයක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා අහනවා. පළවෙනි එක තමයි ද්‍රව්‍යවල ගුණත්වය. අනිවාර්යෙන් බලන්න ඕන සාධකයක්. ද්‍රව්‍යවල ගුණත්වය. ඒ වගේම මිල ගණන්. මිල ගණන්. සැපයුම්කරුගේ විශ්වාසවන්තභාවය. සැපයුම්කරුගේ විශ්වාසවන්තභාවය. ඒ වගේම සැපයුම්කරුගේ කොන්දේසි. යා ණයට දෙනවද අත්පිටද දෙන්නේ මොනවද කොන්දේසි වගේ සැපයුම්කරුගේ කොන්දේසි. ඒ වගේම පොරොත්තු කාලය කියලා කියන්නේ පුතේ බඩු ඕඩර් කළා අපිට බඩු ලැබෙන්න යන කාලය තමයි පොරොත්තු කාලය කියලා කියන්නේ. බඩු එන්න ගතවන කාලය පොරොත්තු කාලය. පොරොත්තු කාලය. ඒ වගේම සැපීමේ වේගවත් බව සහ කොච්චර ඉක්මනට අපිට සැපෙනවද කියන සැපීමේ වේගවත් බව සහ අඛණ්ඩව ලබාගත හැකි බව. දැන් අද හෙට විතරයි නම් ගන්න පුළුවන් ඉන්නේ ඒගොල්ලන්ගෙන් එහෙම බෑ අපිට දිගටම ගන්න ඕන නම් කෙනෙක් අපි රෙජිස්ටර් කරලා තියාගන්න ඕන. සැපයුම්කරුගේ වේගවත් බව සහ සැපීමේ වේගවත් බව සහ අඛණ්ඩව ලබාගත හැකි බව. අඛණ්ඩව ලබාගත හැකි බව. right. සමහර අය බාල අමුද්‍රව්‍ය බාල ද්‍රව්‍ය පාවිච්චි කරනවා. බාල ද්‍රව්‍ය පාවිච්චි කරාම මොකද වෙන්නේ? දැන් ගියක් හදන බාල අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද වෙන්නේ? නිමෝමේ ගුණත්වයත් අඩු වෙනවා. යෙදෝම් ගුණත්වය අඩු වුණාම නිමෝමේ ගුණත්වයත් අඩු වෙනවා. අනිත් එක තමයි අපේක්ෂිත නිමෝම ලබා ගන්න බැරි වෙනවා. බාල කොළ දාලා ෆොටෝකෝපි මැෂින් එකට බාල කොළ දානවා. එකක් හරියට print කරනකොට දෙකක් waste වෙනවා. හරිද? අපිට අපේක්ෂා කරන නිමෝම් ප්‍රමාණය නිමෝම් ධාරිතාව ගන්න බෑ. නිමෝමේ ගුණාත්මක භාවයත් අනිවාර්යෙන්ම නේද? අඩු වීමට භාජනය වෙනවා. අනිත් එක තමයි යන්ත්‍රෝපකරණ අබලන් වෙනවා. දැන් බාල තෙල් වර්ග දැම්මොත් මැෂින් වලට නේ මැෂින් ඉක්මනට කැඩෙනවා. එතකොට ප්‍රාග්ධන ලාභ වෙන්න පුළුවන් අපිට අනිවාර්යෙන්ම. අනිත් එක තමයි භාණ්ඩවල ගුණත්වය අඩු වීම නිසා පාරිභෝගිකයාගේ විශ්වාසය බිඳ වැටලා ඇති වෙන වෙළඳපළ අහිමි වීම වගේ දේවල්. ඉතින් ඒවා මුදලින් මිල කරන්න බැරි අවාසිදායක දේවල්. හරි බලන්න ගුණත්වයෙන් යුක්ත ද්‍රව්‍ය මිලදී නොගැනීම නිසා ඇතිවන ප්‍රතිපාක බලන්න. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න බෑ. යන්ත්‍රයෙන්ම බලන් වුණාම. නිමෝමේ ගුණත්වය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. අපතේ යාම වැඩි වීම නිසා බලාපොරොත්තු නිමෝමක් ලබා ගන්නත් බැරි වෙනවා. තොග පවත්වා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි තොග නැෂ්‍ය වීම නිසා. අමුද්‍රව්‍ය ඒ කියන්නේ බාල අමුද්‍රව්‍ය ගත්තොත් ඉක්මනට නැෂ්‍ය වෙනවා. ඒතර තොග පවත්වා ගැනීමේ පිරිවැය ඉහළ යාම. ඒ වගේම යන්ත්‍ර අක්‍රිය වීමට හේතු වෙනවා අනිවාර්යෙන් බාල අමුද්‍රව්‍ය භාවිත කරාම. right question එකට යන්න හොඳට කියවලා උත්තරයක් ගහන්න. right භාණ්ඩයක් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සෑම විටම සැලකිල්ලට යොමු නොකරන සාධකයටින් ඉරියඳින්න. ද්‍රව්‍යවල ගුණත්වය අනිවාර්යෙන් බලනවා පුතේ. ද්‍රව්‍යවල මිල බලනවා. සැපයුම් කරගේ මූල්‍ය ශක්තිය අපිට වැදගත්. එයාට මුදල් තියෙනවා නම් තමයි එයා අපිට ණයට දෙන්නේ. එතකොට මූල්‍ය ශක්තිය වැදගත්. භාවිත කරන ප්‍රවාහනකම එයා කරේද ගේන්නේ ලොරියද ගේන්නේ හරි පියාඹගෙන අරන් එනවද අපිට වැඩක් නෑ. අපිට බඩු ටික ලැබෙනවා නම් ඒක ලැබුණේ කොහෙන්ද කියන කාරණේ අපිට වැදගත් නෑ. එහෙනම් හතර උත්තරේ. ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලැබුණු මාර්ගය අපි මාළුකාරයෙක්ගෙන් අහනවද ඔයාට කොහොමද මේ මාළු මෙතන ඉන්නවා කියලා ඔයගොල්ලෝ දැනගත්තේ කොහොමද? ඒවා ඇහුවොත් එහම උගහයි මන්න පාරක් අපිට වැදගත් නෑ. නේ අපිට වැදගත් නෑනේ මාළු ටික ළඟට එනවා නම් එයාට මාළු හම්බුනේ කොහෙන්ද කියන කාරණාව අපිට ඉච්චර වැදගත් වෙන කාරණාවක් නෙමෙයි. එහෙනම් උත්තරේ අංක 4යි 5යි එන්නේ. උත්තරේ අංක 4යි 5යි. හරි. එහෙමනම් පුතේ දැන් අපිට
දැන් මේ නිෂ්පාදන කළමනාකරණයේ පාඩමේදී නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, ද්‍රව්‍ය මිලදී ගැනීම. හරි කියන කාරණාවන් පිළිබඳව දැන් අපි දල වශයෙන් සාකච්ඡා කළා. මේවා ඕගලන්ගේ ටීචර්ස් මැනුවල් එකේ වාක්‍ය දෙකකින් ඉවර කරලා තියෙන ඒවා. නිෂ්පාදන ඉංජිනේරුකරණය කියලා කියන්නේ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ, යන්ත්‍රාගාර යනාදී තීරණය කිරීමේ ක්‍රියාවලියක් තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය කියලා කියන්නේ. එච්චරයි ගැන තියෙන්නේ. නිෂ්පාදන සැලසුම්කරණය කියලා කියන්නේ අනාගත නිෂ්පාදන කටයුතු වලට කවර භාණ්ඩ කුමන අවස්ථාවේදීදී සකස් කරන්නේද ඒ සඳහා අවශ්‍ය කරන දිගු කාලන වූ කෙටි කාලන වැඩසටහන් සකස් කිරීම තමයි නිෂ්පාදන සැලසුම්කරණය කියලා කියන්නේ. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලදී අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව, පවත්නා නිෂ්පාත පිළිබඳව මේ තොරතුරු එක්රැස් කිරීම මේ සහ ඒවා ආශ්‍රයෙන් අත්හදා බැලීමේ කටයුතු කිරීමක් තමයි පර්යේෂණ හා සංවර්ධන කටයුත්තක් කියලා කියන්නේ. ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයකින් අඩු පරිවැයකට මිලදී ගැනීම තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමක් කියලා කියන්නේ. මේවා එක වාක්‍යයකින් ඉවර කරලා තියෙන දේවල්. මේ අපි වැඩිදුර විස්තර මේ ද්‍රව්‍ය මිලදී ගැනීම පිළිබඳව තමයි වැඩිපුර විස්තරයක් ඕගොල්ලන්ගේ ටීචර්ස් මැනුවල් එකේ තියෙන්නේ. මේවා නිකන් දල වශයෙන් සඳහන් කරලා තියෙනවා විතරයි. තේරෙනවද? ඕගොල්ලන්ට මේකේ තියෙන ලොකුම මාතෘකාව තමයි මෙහෙයුම් කළමනාකරණයේ තියෙන ලොකුම මාතෘකාව තමයි දරුවනේ නිෂ්පාදන පාලනය කියන මාතෘකාව. ඒ නිෂ්පාදන පාලනය කියන මාතෘකාවේ තියෙන උප ප්‍රභේද කීපයක්ම උප කොටස් කීපයක්ම තියෙනවා. ඒකේ තියෙනවා තොග පාලනය, ඒකේ තියෙනවා පිරිවැය පාලනය, ඒකේ තියෙනවා ගුණත්වය පාලනය, ඒකේ තියෙනවා ක්‍රියාකාරීත්වය පාලනය. හරි. ඒ වගේ මේකේ ඒ වගේම ධාරිතාවය නිෂ්පාදන ඒ වගේ මේකේ තියෙනවා මේ නිෂ්පාදන පාලනයේ ප්‍රභේද ගොඩක්. ඒ ප්‍රභේද වලින් තමයි වැඩිපුරම විභාගයට ප්‍රශ්න එන්නේ. හරි දැන් අපි මේ නිෂ්පාදන පාලනය පිළිබඳව කතා කරන එක පසුවට තියලා නිෂ්පාදන ආයතනයක් පාවිච්චි කරන විවිධ නිෂ්පාදන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමු. ඒවා ඒ නිෂ්පාදන ක්‍රම කියනවා ඍජුවම මේ මාතෘකාවත් එක්ක සම්බන්ධ නැති වුණත් මම පාලනයට ඉස්සෙල්ලා ඒක කරන්නේ මොකද පාලනය පටන් ගත්තට පස්සේ වෙන වෙන මාතෘකා මුකුත් කරන්න බෑ. කෙලින්ම නිෂ්පාදන පාලනය විතරයි කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපි කාරණා හතරක් පිළිබඳව දල වශයෙන් සාකච්ඡා කළා. හරි කාරණා හතරක් පිළිබඳව අපි දල වශයෙන් සාකච්ඡා කළා. අපි ඊළඟට කතා කරමු ආයතනයක තියෙන නිෂ්පාදන ක්‍රම පිළිබඳව. ආයතනයක් පාවිච්චි කරන විවිධ නිෂ්පාදන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමු. භාණ්ඩ හෝ සේවා හදන්න ආයතනයක් පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම තමයි පුතා නිෂ්පාදන ක්‍රම කියලා කියන්නේ. හරි සමහර අය ඇනෝම් මත නිෂ්පාදනය කරනවා. මොකද්ද ඇනෝම් මත නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ? ඕඩර් එකක් ආවම ඕඩර් එකට විතරක් හදනවා. ඒක ඇනෝම් මත නිෂ්පාදනය. දැන් උදාහරණයකට ටේලර් ෂොප් එකක ඕඩර් වලට කලිසම් අහනවා. ඇනෝම් මත නිෂ්පාදනය. සමහරු කාණ්ඩ නිෂ්පාදනය කරනවා. කාණ්ඩ නිෂ්පාදනය කියලා කියන්නේ එක හා සමාන ලක්ෂණ තියෙන භාණ්ඩ කාණ්ඩයක් හදනවා. ඒක වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඊළඟ කාණ්ඩය හදනකොට ඩිසයින් එක මෝස්තරය කියන එක වෙනස් කරනවා. ඒ උදාහරණ ටී-ෂර්ට් වගේ දේවල්. එක ඩිසයින් එකකින් මාකට් එකට දානවා. ඊට පස්සේ ඊළඟ ඩිසයින් එකේ මේ කලර් එක වෙනස් කරනවා. හරිද? ඒ වගේ කාණ්ඩ නිෂ්පාදනය. එහෙම නැත්නම් තව තියෙනවා ළමයි ප්‍රවාහ නිෂ්පාදනය කියලා එකක්. ප්‍රවාහ නිෂ්පාදනයේදී වෙන්නේ එක හා සමාන ප්‍රමිතියක යුක්ත භාණ්ඩ මහා පරිමාණව නිෂ්පාදනය කරනවා. නිෂ්පාදන ඔක්කොම එක හා සමානයි. සිගරට්, බිස්කට්, පුවත්පත් ඒවා ඇවිල්ලා ප්‍රවාහ නිෂ්පාදනය. මහා පරිමාණ නිෂ්පාදනය වෙනවා ඔක්කොම එකම වගේ. කිසිම වෙනසක් නැහැ. නිෂ්පාදක දෙකක් ගත්තාම කිසිම වෙනසක් නැහැ. දෙකම එක වගේ. ප්‍රවාහ නිෂ්පාදනය. තව තියෙනවා පුතේ ක්‍රියාවල නිෂ්පාදනය කියලා එකක්. ක්‍රියාවල නිෂ්පාදනය ඕගොල්ලන් ඇත්තටම සිලබස් එකේ දාලා නැහැ. නමුත් ලෝකෙ තියෙන නිෂ්පාදන ක්‍රමයක් ක්‍රියාවල නිෂ්පාදනය වෙන්නේ එක අමුද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. ඒක නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් කරනවා. ලක් කළා ඒකෙන් නිමෝමක් බිහි කර ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන අමුද්‍රව්‍ය ටික ආපහු නිෂ්පාදන ක්‍රියාවලට ලක් කරනවා. ඒකෙන් තව නිමෝමක් හදා ගන්නවා. ඒ අමුද්‍රව්‍ය ඉතුරු අමුද්‍රව්‍ය තව නිෂ්පාදන ක්‍රියාවලට ලක් කරනවා. ඒකෙන් තව එකක් හදා ගන්න. ඒක තමයි ක්‍රියාවල නිෂ්පාදනය කියලා කියන්නේ. හරි දැන් උදාහරණ බොර තෙල්. බොර තෙල් පිරිපහදු කරනවා පළවෙනි තාවට ගෑස් හම්බ වෙනවා. ඊට පස්සේ ආයි පිරිපහදු කරාම පෙට්‍රල්. ඊට පස්සේ ආයි පිරිපහදු කරාම ඩීසල්, භූමි තෙල්, තාර, ඉටි, රසායන ද්‍රව්‍ය, පොහොර, වර්ණක. ඒ වගේ කෙරවලක් වෙනකම් මේක පිරිපහදු කර කර හදනවා. ඒක තමයි ක්‍රියාවල නිෂ්පාදනය කියලා කියන්නේ. එතකොට විභාගෙදී
මේ නිෂ්පාදන ක්‍රම පිළිබඳව ළමයට තියෙන අවබෝධය සහ දැනුම කොතරම්ද කියන එක අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලනවා. ඒතකොට මේවායේ තියෙන වාසි මොනවද? මේවායේ තියෙන අවාසි මොනවද? ඒ වගේම මේවායේ තියෙන ලක්ෂණ මොනවද? ඒවා එක්සෑම් එකේදී අනිවාර්යෙන්ම අහනවා. හරි. එහෙනම් අපි බලමු නිෂ්පාදන ක්‍රම කියන මාතෘකාවට යමු. නිෂ්පාදන ක්‍රම කියන මාතෘකාවට යමු. රයිට් බලන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කරන ප්‍රධාන ක්‍රම කීපයක් වෙනවා. ඒවා නම් පළවෙනි ලියන්න කාර්ය හරස්සිරක් ඇනෝම් මත නිෂ්පාදනය. කාර්ය හරස්සිරක් ඇනෝම් මත නිෂ්පාදනය. දෙවෙනි එක කාණ්ඩ බැච් කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය. තුන්වෙනි එක ප්‍රවාහ නිෂ්පාදනය. right හොඳයි. එමනම් ඒක අපි පළවෙනි එක බලමු. පළවෙනි එක තමයි ඇනෝම් මත නිෂ්පාදනය. බලන්න මෙහිදී භාණ්ඩයේ නිපදවීම ආරම්භ වන්නේ ගනුදෙනුකරුගේ ඇනෝම ලැබීමෙන් පසුවය. ගනුදෙනුකරුගේ ඇනෝම ලැබීමෙන් පස්සේ තමයි නිෂ්පාදනය වෙන්න පටන් ගන්න. එබැවින් මෙම ක්‍රමය ඇනෝමට නිෂ්පාදනය යනුවෙන්ද හැඳින්වේ. මේ මහා පරිමාණ නිෂ්පාදනයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ මහා පරිමාණ හදනකොට එක්කෙනෙක් ට්‍රෙමේනි මාකට් එකකින් ඔක්කොටම හදනවනේ. මේකේ හදන්නේ එක්කෙනෙක්ට. හරි. එනම් එක එක ගනුදෙනුකරු විසින් ලබා දෙන නිශ්චිතතා මත, ඒ මිමි මත, අවශ්‍යතා මත නැත්නම් පිරිවිතර මත නිපදීම තමයි මෙතෙන්දි වෙන්නේ. right. වටෝන උදාහරණ ලියමු. උදාහරණ නිවාස තැනීම ඇනෝමට. ටේලර් සාප්පුවක ඇඳුම් මැසීම. තව මංගල කේක් අවමංගල්‍ය කටයුතු. මිනි පෙට්ටි හදන ඒවා නේද? මිනි පෙට්ටි හදන ඒවා බෙම්බාම් කරන ඒවා අපේ අවශ්‍යතාව මත අවමංගල්‍ය කටයුතු. right. ඇනෝම් මත නිෂ්පාදනයේ දකින්න පුළුවන් ලක්ෂණ කීපයකට අපි යම් පුතේ. එක භාණ්ඩයයි වරකට හදන්නේ. හයිලයිට් කරගන්න වරකට එක භාණ්ඩයක් පමණක් නිපදීම. ඒවා ඒ හදන්නේ අදාළ පුද්ගලයාගේ අවශ්‍යතාව මත පිරිවිතර මත හයිලයිට් කරගන්න. බොහෝ විට සූක්ෂම ශිල්පකම භාවිතා කරනවා. ඒ වගේම ආයතනයේ සතු විශේෂඥ ශ්‍රමය යන්ත්‍රෝපකරණ වගේ දේවල් බහුලව තියෙනවා. හරි සමහරට මේ ඇනෝම අනුව මේ යන්ත්‍රෝපකරණ ශිල්පීන් වෙනම සපුර ගන්නත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. right. අපි එන ඇනෝම් මත නිෂ්පාදන ක්‍රමේ වාසි බලමු. ඉස්සෙල්ලා වාසි බලමු. ගනුදෙනුකරුගේ අවශ්‍යතා පූර්ණ ලෙස ඉටුවීම. සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා. ගනුදෙනුකරුගේ අවශ්‍යතා පූර්ණ ලෙස ඉටුවීම. තව තොග ඉතිරි වීමේ අවදානමක් නොමැත. කිසිම අවදානමක් නැහැ. තොග ඉතුරු වෙන එක ගැන අනිවාර්යෙන් භාණ්ඩ ටික විකිරෙනවා. තොග ඉතිරි වීමේ අවදානමක් නොමැත. නිෂ්පාදන කටයුතු පාලනය කිරීම පහසුයි. ඇයි බඩු තොගයක් එහෙම නැහැ ළමයි. ලොකුවට නිෂ්පාදන කටයුතු පාලනය කිරීම පහසු වීම. ඒ වගේම ඉහළ පාරිභෝගික තෘප්තිය. පාරිභෝගිකයට ඕන විදිහට භාණ්ඩ හැදෙන්න උතර ඉහළ පාරිභෝගික තෘප්තිය.
ඉහළ පාරිභෝගික තෘප්තිය. අවාසී උපකරණ හා ශිල්පීන් අමුද්‍රව්‍ය. උපකරණ ශිල්පීන් අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය. විශේෂයෙන් සපයාගත යුතුය. විශේෂයෙන් සපයාගත යුතුය. නිෂ්පාදන පිරිවැය වැඩිවීම. නිෂ්පාදන පිරිවැය වැඩිවීම. නිෂ්පාදන පිරිවැය වැඩිවීම. ඊට පස්සේ මෙවැනි නිෂ්පාදනයක් වෙළඳපොලේ අලෙවි කර ගැනීම අපහසු වීම. ඒ කියන්නේ එක්කෙනෙක්ට හදපු ගියක් වෙන කෙනෙක්ට අලෙවි කරනකොට නේද? දැන් ගියක් හදපු ගියක් විකුණන්න දැම්මහම ඒක බලන්නේ නැහැ. එක එක අඩුපාඩු කියනවා. කුස්සිය සාලේ මැද්දේ තිබ්බනම් හොඳයි. කොමඩ් එක එළියයි කළා නම් හොඳයි. රටේ නැතිව කියනවා. එතකොට මේ මිනිසුන්ට ගහලවන්න හිතනවා ගෙදරින්. අපේ අවශ්‍යතාවයට හදපු ගෙදර මේ මිනිසුන්ට ඕන විදිහට වෙනස් කරගන්න වෙනවා. ඒතර එවැනි නිෂ්පාදනයක් වෙළඳපොලේ විකිණීම අපහසු වීම. හරි? මෙවැනි නිෂ්පාදනයක් වෙළඳපොලේ විකිණීම අපහසු වීම. right. හරි. කාණ්ඩ නිෂ්පාදනය නැත්නම් ගනුදෙනුකරුගේ ඉල්ලුම මත කරන මහ පරිමාණ නිෂ්පාදනය. ළමයි කාණ්ඩ නිෂ්පාදනයේට ඇත්තටම නිර්වචන දෙකක් තියෙනවා. එකක් තමයි කාණ්ඩ නිෂ්පාදනයේදී වෙන්නේ වරකට එක හා සමාන භාණ්ඩ රැසක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දානවා. හැබැයි මේ බැච් එකකින් බැච් එකට භාණ්ඩවල ෆීචර්ස් වෙනස් වෙනවා. හරි එක කාණ්ඩය වෙළඳපොළට දාන එක කාණ්ඩයක් වගේ නෙමෙයි ඊළඟට එන කාණ්ඩය. ඒක වෙනස්. හරි? දැන් මම ඔයාලට කිව්වේ ටී-ෂර්ට් ඔන්න ඉරිරි ටී-ෂර්ට් ටිකක් එනවා. ඊට පස්සේ එනවා ඔන්න කොටු කොටු ටී-ෂර්ට් ටිකක් එනවා. ඊට පස්සේ එනවා ප්ලේන් ටී-ෂර්ට් ටිකක්. මුකුත්ම නැහැ ඒකේ. වී කර ටී-ෂර්ට් එකක් එනවා, රවුන්ඩ් කර එකක් එනවා, ඒ වගේ චයිනීස් කොලර් එක තියෙන එකක් එනවා. එක එක ඒවා එනවා. බැජ් එකෙන් බැජ් එකට නැස් වෙනවා. වාහන බලන්න බැජ් එකෙන් බැජ් එකට නැස් වෙනවා. හරි? ඒ වගේ කාණ්ඩ නිෂ්පාදනය. හැබැයි මෙහෙමයි දැන් ඒක එක නිර්වචනයක්. දැන් තව එකක් තමයි සමහර වෙලාවට කාණ්ඩ නිෂ්පාදනයේදී පුතා කාණ්ඩ නිෂ්පාදනයේදී එක්තරා සීමාවක් දක්වා මහා පරිමාණව හදනවා. එක්තරා සීමාවක් දක්වා මහා පරිමාණව හදලා ඊට පස්සේ තමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය වෙනස් කරන්නේ. උදාහරණ තමයි සෝපා කට්ටලයක්. හරි විසිත කාමර සෝපා කට්ටලයක් මේ සෙටි එකක් නැත්නම් වාඩි වෙන පුටුවක්. ඒ පුටුවේ ෆ්‍රේම් එක, කකුල් දෙක ඒවා ඔක්කොම කලින් ඒගොල්ලෝ හදනවා. හදලා ගනුදෙනුකරුගේ අවශ්‍යතාවට තමයි මේක කුෂන් කරන්නේ. ගනුදෙනුකරුගේ අවශ්‍යතාවට තමයි මේක කුෂන් කරන්නේ. ඒ කුෂන් එකේ පාට, රෙක්සින් එකේ පාට ඇතුළට දාන කුෂන් එක හරිද? ඒ වගේ දැන් අපි તો මේක පිටිපස්සේ මොනවා හරි කැටයමක් තියෙනවනේ. ඒ කැටයම කපන විදිය ඒක ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය මත වෙනස් කරන්න පුළුවන්. එක්තරා සීමාවක් දක්වා මහා පරිමාණව හදනවා. ඊට පස්සේ ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය මත වෙනස් කරනවා නම් ඒකටත් අපි කියනවා කාණ්ඩ නිෂ්පාදනය කියලා. ඒ දෙකම එක වගේ. ඒ කියන්නේ එතෙන්දී මේ එක්කෝ එක බැච් එකක් හදනවා. ඒ බැච් එක මාකට් එකට දාලා ඊට පස්සේ ඒකේ තියෙන ලක්ෂණ වෙනස් කරනවා. ඒකත් කාණ්ඩ නිෂ්පාදනය. එහෙම නැත්නම් භාණ්ඩයක් හදනවා. ඒක එක්තරා සීමාවක් මහා පරිමාණව හදලා ඉතුරු ටික වෙනස් කරනවා. එතකොට ඒකත් කාණ්ඩ නිෂ්පාදනය. හරි බලන්න. මෙම ක්‍රමයේ තුල එක්තරා සීමාවක් දක්වා මහා පරිමාණව නිපදවයි. එම සීමාවෙන් පසුව භාණ්ඩ හා සේවා ගනුදෙනුකරුගේ කැමැත්ත මත සම්පූර්ණයට පත් කරයි. ගෘහ භාණ්ඩ බොහෝ විට මෙම ක්‍රමයට නිෂ්පාදනය කරනු ලබයි. විශිෂ්ට කාමර ගෘහ භාණ්ඩ වූ සෝපා වැනි දෑ ගනුදෙනුකරුගේ ඉල්ලීම මත ඔහු විසින් දෙනු ලබන නිශ්චිත ගුණාංගයන්ට සපයනු අපිට දකින්න පුළුවන්. මෙවැනි භාණ්ඩවල මූලික සැකිල්ල මහා පරිමාණව නිපදවන අතර ඉන් පසුව ගනුදෙනුකරුගේ ඉල්ලීම මත වර්ණය, සම්වර්ගය, රිදි වර්ගය යොදා අවසාන භාණ්ඩය නිම කරනවා. එසේ නැතහොත් එකවරකට එක හා සමාන භාණ්ඩ ප්‍රමාණයක් නිපදවනවා. හරි? එම කාණ්ඩයට පසුව මෝස්තර වෙනස් කරමින් වෙනත් කාණ්ඩයක් නිපදවනවා. ඉරි ගහගන්නේ අන්තිමයකට එකවරකට එක හා සමාන භාණ්ඩ ප්‍රමාණයක් නිපදවනවා.
ඊට පස්සේ එම කාණ්ඩයෙන් පසු මෝස්තරය වෙනස් කරමින් භාණ්ඩය නිෂ්පාදනය කරනවා. උදාහරණයක් ඔන්න ලියන්න टी-शर्ट वर्ग टी-शर्ट वर्ग टी-शर्ट वर्ग राइट राइट බලන්න ඇනෝමක නිෂ්පාදනය හා කාණ්ඩ නිෂ්පාදනය අතර සමාන අසමානකම් ඔය ඉංග්‍රීසියෙන් වැදලා තියෙන වැරදිලා පුතේ අර ලුඩු කී හරි මොකක් කියලා වැදලා තියෙනව නේද? ඒක දාගන්න සමානකම් කියලා. සමානකම්. මේ දෙක ඇනෝම් මත නිෂ්පාදනයේ කාණ්ඩ නිෂ්පාදනය අතර සමානකම්. මොනවාද සමානකම්? මේ දෙකේම අනිවාර්යෙන් පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වෙනවා. මෙහෙම ලියන්න. පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වීම. පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වීම. right. අනිත් එක තමයි මේ ප්‍රවාහ නිෂ්පාදනයට වඩා මේ දෙකෙන් පිරිවැය වැඩි. මේ මහා පරිමාණයකට වඩා මේ දෙකෙන් පිරිවැය වැඩි. ප්‍රවාහ නිෂ්පාදනයට වඩා පිරිවැය වැඩි වීම. ප්‍රවාහ නිෂ්පාදනයට වඩා පිරිවැය වැඩි වීම. ප්‍රවාහ නිෂ්පාදනයට වඩා පිරිවැය වැඩි වීම. දැන් ප්‍රවාහ නිෂ්පාදනයේදී පුතේ හදන භාණ්ඩ ඉතිරි වීමේ ප්‍රවණතාවය වැඩි. මේ දෙකටම වඩා. එහෙනම් ලියන්න ප්‍රවාහ නිෂ්පාදනයට වඩා වෙළඳපොළ අවදානම අඩු වීම. ප්‍රවාහ නිෂ්පාදනයට වඩා වෙළඳපොළ අවදානම අඩු වීම. right අසමානකම් ලියන්න. අසමානකම් ලියන්න ඇනෝම් මතයි කාණ්ඩ මතයි නිෂ්පාදන දෙකේ අසමානකම්. පළවෙනි එක ලියන්න. කාණ්ඩ නිෂ්පාදනයේදී වරකට එක භාණ්ඩයකට වඩා නිපදවයි. හැබැයි ඇනෝම් මත නිෂ්පාදනයේ වරකද එක භාණ්ඩය හදන්නේ. කාණ්ඩ නිෂ්පාදනයේදී වරකට එක භාණ්ඩයකට වඩා නිපදවයි. අංක 2. කාණ්ඩ නිෂ්පාදනයේදී වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳවද යම් තාක් දුරකට සැලකිලිමත් වේ. ඇනෝම් මතකයේදී වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. කාණ්ඩ නිෂ්පාදනයේදී වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳව යම් තාක් දුරකට සැලකිලිමත් වේ. කාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය සාපේක්ෂව වැඩි. ඇනෝම් මතයකට වඩා කාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය වැඩි. කාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය සාපේක්ෂව වැඩිය. පිරිවැය සාපේක්ෂව වැඩිය. right. ප්‍රවාහ නිෂ්පාදනය නැත්නම් අපි කියනවා මහා පරිමාණ නිෂ්පාදනය කියලා. සියලු දෙනාටම එක භාණ්ඩයක් තමයි තෙන්දි දෙන්නේ. එනම් එක හා සමාන ස්වරූපයේ භාණ්ඩ රාශියක් එකවර නිපදවීම මහා පරිමාණ නිෂ්පාදනය ඉරිගා ගන්න. එක හා සමාන ස්වරූපයේ භාණ්ඩ රාශියක් එකවර නිපදවීම මහා පරිමාණ නිෂ්පාදනයයි. කාර්මික විප්ලවයත් එක්ක ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් මේක. මෝටර රථ විදුලි උපකරණ ටින් කළ ආහාර වගේ දේවල් මේ ක්‍රමයට අනිවාර්යෙන් හදනවා. හැම නිෂ්පාදනයක්ම ප්‍රමිතගත වෙලා තියෙන කියන්නේ හැම එකේම ලක්ෂණ හරි සමානයි. හරි මහා පරිමාණව නිපදවන හින්දා ඒකකයක නිෂ්පාදන පිරිවැයත් අඩුවෙන් ඒගොල්ලන්ට කරගන්න පුළුවන් ප්‍රමාණාත්මක පිරිමැසුම් ලබනවා. ගොඩක් වෙලාවට දියුණු තාක්ෂණයේ යන්ත්‍රෝපකරණ භාවිතා කරනවා. ඒක තමයි අන්තිම එකේ තියෙන අන්තිම කොටසේ තියෙන්නේ. මහා පරිමාණ නිෂ්පාදන නිසා ඒකකයක් සඳහා වූ නිෂ්පාදන පිරිවැය බොහෝ සෙයින් අඩු වේ. ප්‍රමිතගත වූ ක්‍රියාවලියකටදී භාණ්ඩ නැවත නිෂ්පාදනය කිරීම නැවත නිෂ්පාදනය කිරීමේදී සිදු වෙනවා. මහා පරිමාණ නිෂ්පාදනයේ දැඩි ලෙස ප්‍රමිතිකරණය, යාන්ත්‍රීකරණය හා විශේෂීකරණය මත රැඳෙනවා. ඒ කියන්නේ එක හා සමාන ප්‍රමිතීන්ට හදනවා. යන්ත්‍රෝපකරණ වලින් තමයි හදන්නේ. හරිද? ශ්‍රම විභජනයේ විශේෂීකරණය වගේ සංකල්ප භාවිතා කරලා මහා පරිමාණ ෆැක්ටරි වල තමයි ඒවා හදන්නේ. මේක මේ දැකිය හැකි ලක්ෂණ බලන්න පටික්‍රමයට විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. පටික්‍රමය කියලා කියන්නේ ඇසෙම්බල් වෙවි දිගටම ඇදෙන එකක් තමයි පටික්‍රමය කියලා කියන්නේ. පටියක් දෙකේ නිම වෙමින් ඉස්සරහට යනවා. බිස්කට්, සිගරට් ඔයාලට පේනවනේ පටියක් දෙකේ නිම වෙමින් ඉස්සරහට යනවා.
රැකියා විශේෂීකරණය යොදා ගන්න. ඒ කියන්නේ ආයතනයක අංශ කීපයක් තියෙනවා. එක එක අංශවල එක එක වැඩ තමයි කරන්නේ. ඒ වගේම මහා පරිමාණ පිරිමැසුමක් පත් කර ගන්නවා. දියුණු තාක්ෂණي උසස් තාක්ෂණي භාවිත කරනවා. ඒ වගේම නව කළමනාකරණ ශිල්පකම භාවිත කරනවා. අලුත් කළමනාකරණ ශිල්පකම භාවිත කරනවා. ওই ජිත් ක්‍රමය හරිද? ඒ වගේ කළමනාකරණ ශිල්පකම භාවිත කරනවා. right ප්‍රවාහ නිෂ්පාදනයේ වාසි බලන්න. ප්‍රවාහ නිෂ්පාදනයේ වාසි. හරි පළවෙනි එක ලියන්න මහා පරිමාණ පිරිමැසුම් ලැබිය හැක. මහා පරිමාණ පිරිමැසුම් ලැබිය හැක. ඊට පස්සේ නව තාක්ෂණය භාවිත කළ හැකි වීම. නව තාක්ෂණය භාවිත කළ හැකි වීම. ඊට පස්සේ සම විභජනයේ විශේෂීකරණය වැනි සංකල්ප භාවිත කළ හැකි වීම. ශ්‍රම විභජනයේ විශේෂීකරණය වැනි සංකල්ප භාවිත කළ හැකි වීම. ශ්‍රම විභජනයේ විශේෂීකරණය වැනි සංකල්ප භාවිත කළ හැකි වීම. අතුරු නිෂ්පාදන බිහි කළ හැකි වීම. අතුරු නිෂ්පාදන බිහි කළ හැකි වීම. වැඩ මුර ක්‍රමය භාවිත කළ හැකි වීම. වැඩ මුර ක්‍රමය භාවිත කළ හැකි වීම. වැඩ මුර ක්‍රමය භාවිත කළ හැකි වීම. වැඩමුර ක්‍රමය භාවිත කළ හැකි වීම. වෙළඳපළ පොදු අවශ්‍යතා හොඳින් ඉටු කළ හැකි වීම. වෙළඳපළ පොදු අවශ්‍යතා හොඳින් ඉටු කළ හැකි වීම. වෙළඳපළ පොදු අවශ්‍යතා හොඳින් ඉටු කළ හැකි වීම. right අවාසි බලමු. අවාසි පළවෙනි අවාසිය තොග ඉතිරිවීමේ අවදානම් ඉහළ වීම. මොකද අමුද්‍රව්‍ය නිමුද්‍රව්‍ය සෑහෙන ඉතුරු වෙන්න පුළුවන්. තොග ඉතිරිවීමේ අවදානම් ඉහළ වීම. ඒ වගේම යන්ත්‍රෝපකරණ සඳහා විශාල ආයෝජනයක් කළ යුතුය. යන්ත්‍රෝපකරණ සඳහා විශාල ආයෝජනයක් කළ යුතුය. නිෂ්පාදන කටයුතු පාලනය කිරීම අපහසු වීම. නිෂ්පාදන කටයුතු පාලනය කිරීම අපහසු වීම. පාලනය කිරීම අපහසු වීම.
පාලනය කිරීම අපහසු වීම. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පූර්ණ ලෙස තෘප්තිමත් නොවීම. මොකද සමස්ත වෙළඳපළටමනේ හදන්නේ. එක්කෙනෙක්ට නෙමෙයිනේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පූර්ණ ලෙස තෘප්තිමත් නොවීම. right. හරි. ඒ වගේ වාස්‍ය අවාස්‍ය තමයි ප්‍රවාහ නිෂ්පාදනයේ තියෙන්නේ. හරි, ඊට පස්සේ අපි යමු පිටුවංක 13ට. පිටුවංක 13 තියෙනවා පුතා නිර්ණායකය දාලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදන ක්‍රම තුන කාර්ය, කාණ්ඩ, ප්‍රවාහ කියන ඒවා පැත්තකින් දාලා තියෙනවා. නිමවුම් පරිමාණය කාර්ය නිෂ්පාදනයේ 15යි. කාණ්ඩ නිෂ්පාදනයේ මධ්‍යමයි. හැබැයි ප්‍රවාහ නිෂ්පාදනයේ ඉතා විශාලයි. කියන්නේ නිෂ්පාදන ධාරිතාවය කියන එක. වරකට එක ගානේ කාර්ය නිෂ්පාදනය හදන්නේ. නිෂ්පාදිතයේ ස්වභාවය ගත්තාම කාර්ය නිෂ්පාදනයේ නිෂ්පාදිතේ විවිධයි. ඒ කියන්නේ දැන් වෙඩින් කේක් 10ක් ගත්තොත් 10 10 විදියක්නේ තියෙන්නේ. 10ෙම එක නම ගහලා තියෙන්නේ නෑනේ. නේද? 10 10 විදියක් තියෙනවා. ඒකට විවිධයි. හැබැයි කාණ්ඩ නිෂ්පාදනයේ බැච් දෙක තුනයි තියෙන්නේ. දැන් වාහන අපි ගත්තොත් මේ ඇඟලුම් වර්ග ගත්තොත් එහෙම එක බැච් එකකින් බැච් දෙක තුනයි තියෙන්නේ. ඩිසයින්ස් 4ක් 5ක් තියෙනවා එච්චරයි. ඒතර කීපයක් තියෙනවා. ප්‍රවාහ නිෂ්පාදනයේ එකයි තියෙන්නේ. දැන් සිගරට් ගත්තොත් එක ඩිසයින් එක, එක වර්ගයයි. එකම වර්ගයයි. ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ. හරි. නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලීභාවය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ මගදී වෙනස් කරන්න තියෙන හැකියාව. දැන් ගයක් හදා ඉන්නකොට බාසුන් හැටට කියලා මගදී ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් අපිට. නේ? නම්‍යශීලීභාවය ඉතා ඉහළයි. නම්‍යශීලීභාවය ඉතා ඉහළයි. හැබැයි කාණ්ඩ නිෂ්පාදනය සාමාන්‍යයි. ඒ කියන්නේ සාමාන්‍ය කියන එකේ තේරුම බැච් එකෙන් බැච් එකට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එක බැච් එකක ඩිසයින් එක හරිය නැත්නම් ඊළඟ බැච් එක වෙනස් කරන්න පුළුවන්. හරි? හැබැයි ප්‍රවාහ නිෂ්පාදනය එකපාර ලස්සයක් දෙකක් තුනක් බාණ්ඩ හදනවා. ඒක ආයි වෙනස් කරන්න බෑ. වැරදුනොත් වැරදුනාම තමයි. නම්‍යශීලීභාවය ඉතාම අඩුයි. ඒ වගේම ඇනෝමටද හදන්නේ නිෂ්පාදනය කරන්නේ ඇනෝමටද තොගද කියන කාරණේ මත මේවා වෙනස්කමක් තියෙනවා. ඇනෝම මත නිෂ්පාදනය අනිවාර්යෙන් ඇනෝමට වරකට එක ගානේ හදන්නේ. කාණ්ඩ නිෂ්පාදනයේ ඇනෝමට සහ තොගයට කියන දෙකටම හදනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ එක්තරා සීමාවක් දක්වා මහා පරිමාණව කරන්නේ. ඒතර ඒක ඇවිල්ලා තොග නිෂ්පාදනයක් වගේ. ඊට පස්සේ තමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය අනුව ඒක වෙනස් කරන්නේ. ඒ වගේම ප්‍රවාහ නිෂ්පාදනය කරන්නේ තොග වශයෙන් කරන්නේ විශාල පරිමාණව තමයි ප්‍රවාහ නිෂ්පාදනය කියන එක කරන්නේ. තොග නිපුවමක් තමයි එතෙන්දි කරන්නේ. ඊට පස්සේ මේවා තේරුම් ටිකක් මේ දාලා තිනවා මහා පරිමාණ නිෂ්පාදනය කියලා කියන්නේ විශාල වශයෙන් ඒකාකාර වූ භාණ්ඩ නැවත නැවත නිපදවීමයි. එතන වරහන් ඇතුලේ මහා පරිමාණ නිෂ්පාදනය කියන එකට දාන ප්‍රවාහ කියලා. උදාහරණයක් දෙනවා සිසිල් බීම කියලා. කාණ්ඩ නිෂ්පාදනයේදී එක්තරා සීමාවක් දක්වා ඒකාකාර නිෂ්පාදනය සහ ඉන්පසු විශේෂිත අංග ලක්ෂණ භාණ්ඩයට එකතු කරලා නිම කරනවා. උදාහරණ ලියන්න මේ ඇඟලුම් කියලා. කාණ්ඩ නිෂ්පාදනය. ඊට පස්සේ ගනුදෙනුකරුගේ ඉල්ලුම් මත වූ නිෂ්පාදනය වරහන් තුල ලියන්න පුතා කාර්ය නිෂ්පාදනය නැත්නම් ඇනෝම් මත නිෂ්පාදනය. ඒ ගනුදෙනුකරුගේ ඇනෝම් මත භාණ්ඩ නිෂ්පාදනය කරනවා. උදාහරණ කොණ්ඩ කැපීම්, පත්‍රිකා මුද්‍රණය ඒවට උදාහරණ. ඊට පස්සේ ක්වෙස්චන් එකට එන්න දාන්න තර තුනක්. දැන් අපි ආයතනයේට මොකක් හරි නිෂ්පාදන ක්‍රමයක් තෝරගන්නකොට හරිද? ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන්නේ ඇනෝම් මතද කාණ්ඩද ප්‍රවාහද කියලා ක්‍රමයක් තෝරගන්නකොට අපි සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඒකත් තමයි අදාළ භාණ්ඩයට දෙන ඉල්ලුම. ඉල්ලුම අනුව තමයි අපි තීරණය කරන්නේ ඇනෝම් මතද කාණ්ඩද ප්‍රවාහද කියන කාරණය. ලියන්න. භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම. භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම. වරහන් තු දාන වෙළඳපළ කියලා. වෙළඳපළ. ඒ වගේම මිලදී ගැනීමේ රටාව. මිලදී ගැනීමේ රටාව. දැන් සමහර ඒවා ඉඳලා හිටලා මිලදී ගන්න. සමහර ඒවා නිතර මිලදී ගන්නවා. සිගරට් නිතර මිලදී ගන්නවා. හැබැයි රතිඤ්ඤ නිතර මිලදී ගන්නෑ. මිලදී ගැනීමේ රටාව. වරහන් තු දාන නිතර කමා ඉඳ හිට කියලා. නිතර කමා ඉඳ හිට වරහන් බහන්න. ඒ වගේම නිෂ්පාදිතයේ ස්වභාවය. ඒවා නැශ්‍ය වෙනවා නම්
හැබැයි දෙකු කාලම තියාගන්න පුළුවන් නම් නේ මෝස්තරයල් පයින්නවා නම් කාණ්ඩ ක්‍රමයට වගේ තමයි හදන්නේ. නිෂ්පාදිතයේ ස්වභාවය. ඒ වගේම නිෂ්පාදිතයේ පිරිවැය ලොකු පිරිවැයක් යනවා නම් ඇනෝමට තමයි හදන්නේ. ඔය ගුවන් යානා එහෙම ලක්ෂයක් දෙයක් හදලා තියාගන්නේ නැහැ. ඇනෝමට හදන්නේ. නිෂ්පාදිතයේ පිරිවැය. යොදා ගන්නා තාක්ෂණය හා උපකරණ. ඒවා සරලයි නම් හදලා තියාගන්න පුළුවන්. නමුත් ඒවා සංකීර්ණයි නම් එම හදලා තියාගන්න බෑ. යොදා ගන්නා උපකරණ හා තාක්ෂණය. ඒ වගේම සම්පත් ලබා ගැනීමේ හැකියාව වැඩි නම් ප්‍රවාහ නිෂ්පාදනයට යනවා. සම්පත් ලබා ගැනීමේ හැකියාව අඩු නම් අපි ඇනෝමක් තමයි නිෂ්පාදනය කරන්නේ. සම්පත් ලබා ගැනීමේ හැකියාව. right. ඒ වගේ දේවල්. නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි පුතාලා දැන් වීඩියෝ එක පෝස් කළා නවත්තලා එතන තියෙනවා කෙටි ප්‍රශ්න දෙකක්. එහා පැත්තට යන්න එහා පැත්තේ තියෙනවා කෙටි ප්‍රශ්න වගේ. ඒකේ හිස්තැන් පුරවන ප්‍රශ්න වල හතරවෙනි ප්‍රශ්නේ පුතේ වසරකට එක හා සමාන කියලා තියෙන්නේ. ඒකේ වරකට කියලා හදන්න. සයන්න කපන්න. ඒතර හරි වරකට එක හා සමාන භාණ්ඩ. හරිද? හරි 6 වෙනි අභ්‍යාසය කරන්න එපා. 6 වෙනි එක කරන්න නැතුව ඉතුරු ටික කරන්න බලන්න. හරි පුතාලා එනම් පිළිතුරු බලන්න ක්වෙස්චන් එකට යන්න. එක හා සමාන භාණ්ඩ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීම හඳුන්වන්නේ එක හා සමාන භාණ්ඩ ප්‍රවාහ නිෂ්පාදනය. ඇඳුණු මසන්නකු ගණනුකරුගේ ඇනෝමට හැදුවොත් ඒක මොකද්ද? ඇනෝම මත නිෂ්පාදනය. නැත්නම් ඒකට අපි කියනවා මොකද්ද? කාර්ය නිෂ්පාදනය. ඊට පස්සේ පුද්ගලයෙක්ගේ නිශ්චිත අවශ්‍යතාවයක් හා උවමනාවක් මත සිදු කරන නිෂ්පාදනය හඳුන්වන්නේ ඇනෝමට නිෂ්පාදනය කියලා. සුසු වචන යොදා හිස්සන් පුරවන්න වරකට එක හා සමාන භාණ්ඩ සමූහයක් නම් ඒක මොකද්ද? කාණ්ඩ නිෂ්පාදනය. සමාන ප්‍රමිතියකට අනුව විශාල වශයෙන් කරන නිෂ්පාදන ක්‍රමේ ප්‍රවාහ නිෂ්පාදනය. ඊට පස්සේ තියෙනවා බිස්කට් නිෂ්පාදකේ කාණ්ඩ ක්‍රමයෙන් ප්‍රවාහ ක්‍රමයට මාරු වීමට අදහස් කරනවලු. මේ වෙනස තුලින් ඔහුට අත් කර ගන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා අහනවා. කාණ්ඩ ක්‍රමයෙන් ප්‍රවාහ ක්‍රමයට මාරු වෙනවලු. කාණ්ඩකෙන් ප්‍රවාහ ක්‍රමයට. ඒ කියන්නේ උත්තර වලට එන්නේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනයේ වාසි තමයි උත්තරට එන්නේ. ප්‍රවාහ නිෂ්පාදනයේ වාසි. ප්‍රවාහ නිෂ්පාදනයේ වාසි තියෙනවා දරුවනේ පිටු අංක 12. ඔයා එතන ලියන්න ඒ රූල් එක ලියන්න පිටු අංක 12 බලන්න කියලා. පිටු අංක 12 උත්තර තියෙනවා. පිටු අංක 12 බලන්න. right. හරිද? හරි. එමනම් ඒ කොටසේ සෙෂන් එක එතනින් අවසන් වෙනවා. දැන් අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ නිෂ්පාදන කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රධාන වැඩ පහක් තියෙනවා. ඒ ප්‍රධාන වැඩ පහෙන් ප්‍රධාන වැඩ හතරක් පිළිබඳව අපි සාකච්ඡා කළා. නිෂ්පාදන සැලසුම්කරණය, නිෂ්පාදන ඉංජිනේරුකරණය, ඊට පස්සේ ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම පරීක්ෂණ හා සංවර්ධන කටයුතු. ඊට අමතරව අපි නිෂ්පාදන ක්‍රම කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කළා. අපිට ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න තියෙන පුතා නිෂ්පාදන කළමනාකරණය ඉතාම වැදගත් කාර්යයක් වෙන නිෂ්පාදන පාලනය සහ ඒකට අයිති උපාංග පිළිබඳව තමයි අපි එතෙන්දී සාකච්ඡා කරන්නේ. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඒ කොටස අපි බලමු.